right. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේ මුලින්ම මතක තියාගන්න තියෙන්නේ විද්‍යුත් විච්ඡේදනය කරන්නේ. දැන් අපිට මතක මැග්නීසියම් නිෂ්පාදනයේදී අපි විලීන කියලා කියන්නේ වතුර තිබ්බේ නැහැ. මැග්නීසියම් ක්ලෝරයිඩ් ඝනය ද්‍රව කරලා ඒක තමයි විද්‍යුත් විච්ඡේදනය කරන්නේ. අරද විලීන. හැබැයි මෙතනදී විද්‍යුත් විච්ඡේදනය කරන්න පුතේ බ්‍රයින් ද්‍රාවණයේ විද්‍යුත් විච්ඡේදනය කරයි. අන්න එහෙම පොයින්ට් එක කියනකොට ඔයගොල්ලෝ ලියා ගන්න. හරි. ඒතර පළවෙනි පොයින්ට් එක බ්‍රයින් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරයි. බ්‍රයින් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරයි කියන තරදී. හරිද? බ්‍රයින් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරයි. මේ බ්‍රයින් ද්‍රාවණය කියලා කියන්නේ පුතේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය කියලා. බ්‍රයින් ද්‍රාවණයක් යනු සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. ඒ කියන්නේ සරලව සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු කියලා කියන්නේ වතුර දිය කරලා අපිට හදා ගන්න පුළුවන් බ්‍රයින් ද්‍රාවණයක්. ඒතර බ්‍රයින් ද්‍රාවණයක් කියලා කියන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. එහෙනම් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේදී අපි සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තමයි විද්‍යුත් විච්ඡේදනය කරන්නේ. පුතේ ඔයාලට ඒකත් නිකන් හරියට අර මැග්නීසියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය වගේම ඔළුවට නිකන් එයි. ඒක දැනෙයි. හැබැයි මතක තියාගන්න විලීන දෙයක් විද්‍යුත් විච්ඡේදනය කිරීම සහ ජලීය ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනයට භාජනය කිරීම අතර ලොකු වෙනසක් තියෙනවා. උතර මැග්නීසියම් නිෂ්පාදනයේදී අපි මැග්නීසියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරේ විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ්. හැබැයි මෙතන විලීන නෙමෙයි පුතේ සාන්ද්‍ර කියලා කියන්නේ මේකේ වතුර තියෙනවා. වතුර තියෙනවා. හරි. ඒතර සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තමයි බ්‍රයින් ද්‍රාවණයක් කියලා කියන්නේ. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කිරීමට පුතේ භාවිතා කරලා තියෙනවා අතීතයේ සහ වර්තමානයේ භාවිතා කරපු කෝෂ වර්ග තුනක් තියෙනවා. නිසා මම මෙතන ඊළඟ තුන්වෙනි පොයින්ට් එක දැම්මා විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂ වර්ග තුනක් තියෙනවා. මට මෙන්න මෙතනේ පොයින්ට් එක දාන්න අමතකුණා මේ කෝෂ වලට කියනවා පුතේ ක්ලෝරෝ ඇල්කලි කෝෂ කියලා. අර තුන්වෙනි පොයින්ට් එක ලියාගන්න මේ විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂ වර්ග තුනකී මේවට අපි කියනවා පුතේ පොදුවේ ක්ලෝරෝ ඇල්කලි කෝෂ. ක්ලෝරෝ ඇල්කලි කෝෂ. අර කොහොමම කවුරු හරි මැසේජ් එකක් දාන්න අපි මැග්නීසියම් නිස්සාරණයට භාවිතා කරපු කෝෂයේ නම. නිකන් ඉන්න ගමන් පොඩි මැසේජ් එකක් දාන්න මැග්නීසියම් නිෂ්පාදනය කිරීමට භාවිතා කරපු ඒ විද්‍යුත් විච්ඡේද කෝෂයට අපි කියපු නම මොකක්ද කියලා. හරිද? එතකොට ඒ විද්‍යුත් විච්ඡේද කෝෂ වර්ග තුන තමයි පුතේ රසදිය කෝෂය, ප්‍රාචීර කෝෂය, පටල කෝෂය. මේ ප්‍රාචීර කෝෂය සහ පටල කෝෂය ටිකක් එක වගේ සමානව යන්නේ. පොඩි වෙනසක් තියෙනවා. ඒ වෙනස මම ඉස්සරහට කියන්නම්. රසදිය කෝෂය ගැන අපි ඉගෙන ගන්න නෑ මේ සිලබස් එකේ. අතනම ප්‍රාචීර කෝෂය ගැන ඉගෙන ගන්නෙත් නෑ. අපි ඉගෙන ගන්නේ පටල කෝෂය පිළිබඳව. හැබැයි පටල කෝෂය ගැන ඉගෙන ගත්තාම ඒකේම ප්‍රාචීර කෝෂයත් අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් රසදිය කෝෂය පිළිබඳව නම් අපි මේකෙදි ඉගෙන ගන්න නෑ. එහෙනම් මතක තියාගන්න විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂ වර්ග තුනක් භාවිතා කරලා තියෙනවා. සමහර වෙලාවට මේ රසදිය කෝෂ වගේ අතීතයේ භාවිතා කරපුවා. එතකොට එහෙම භාවිතා කරපු කෝෂ වර්ග තුනක් තමයි රසදිය කෝෂය, ප්‍රාචීන කෝෂය සහ පටල කෝෂය කියලා කියන්නේ. පොදුවේ ක්ලෝරෝ ඇල්කලි කෝෂය කියලා කියනවා. ඊට පස්සේ හතරවෙනි පොයින්ට් එක විදිහට දැම්මම පුතේ දැන් මෙතනදී ෂෝට් නෝට් එක නිසා මම සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් මම මෙන්න මේ පොයින්ට් එකට අදාළව මෙන්න මෙතන කරුණු දක්වලා තියෙනවා. නමුත් මම මෙතන ලියුවේ නැද්ද බෝඩ් එකේ ඊට මදි වෙයි කියලා. ඒ නිසා මම මේක පස්සේ සාකච්ඡා කරන්න තිබ්බා. නමුත් ඊට ඇතුළත් වෙච්ච නිසා මම මෙතන දාලා තියෙනවා. කෝෂවල වාසි අවාසි කතා කරන්න. මොකද අපෙන් අහන්න පුළුවන් රචනා ප්‍රශ්නෙදී පුතේ මේ කෝෂවල වාසි අවාසි මොනවාද කියලා. අපිට දීර්ඝව සාකච්ඡා කරන්න ටික ලොකුවට සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අර මතක තියාගන්න ලේසි වෙන්න අනවශ්‍ය ප්‍රමාණයට යන්නේ නැතුව මම ඔයාලගේ රිසෝස් බුක් එකේ සඳහන් කරලා තියෙන විභාගයට අහයි කියලා මම හිතන ලෙඩ් කෝෂයේ තියෙන අවාසි ටිකකුත් දැනට අපි සාකච්ඡා කරන පටල කෝෂයේ තියෙන වාසි ටිකකුත් මෙතන දාලා තියෙනවා. ඒ නිසා අපි ඒක අවසානටම සාකච්ඡා කරමු මේ පොයින්ට් පිළිවෙලම. ඒතකොට අපි මම මෙතන දැම්මේ ඔයාලා මතක තියාගන්න ඕන ෂෝට් නෝට් එකේ මේ පොයින්ට් එකක් දාලා තියාගන්න. මේ කෝෂවල ඔයාලා රිසෝස් බුක් එකේ සඳහන් වෙලා තියෙනවා මේ කෝෂවල වාසි අවාසි ඒක විභාගයට අහන්න පුළුවන්. ඒ නිසා කෝෂවල වාසි අවාසි කතා කරන්න කියලා මතක් කරලා මම මේ පොයින්ට් එකට නවත්තලා තියෙනවා. නමුත් ඒක අවසානට පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක මේ පටල කෝෂය භාවිතා කරලා කොහොමද අපි මේ බ්‍රයින් ද්‍රාවණයේ විද්‍යුත් විච්ඡේදනය කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන්න කියන එක තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. දැන් තමයි මේක කාරණේට එනවා. ඒතර මේ තියෙන සරල විද්‍යුත් විච්ඡේද කෝෂය ඔයගොල්ලෝ බලන්න මේ මොන විද්‍යුත් විච්ඡේද කෝෂයක්ද කියලා බලමු. මෙතෙන් ආවට පස්සේ අපි මේක කතා කරද්දී මේක කොහොමද විද්‍යුත් විච්ඡේදනය කරන්න භාවිතා කරන්නේ කියලා පැහැදිලි කරලා ඔයාලට මතක විද්‍යුත් විච්ඡේදනය කරලා නිකන් කෝප් එකට කූරු දෙකක් දාලා විද්‍යුත් විච්ඡේදනය කරන එක මතක තියෙන්නේ. මේ තියෙන්නේ කූරු දෙක තමයි යටින් තියෙන්නේ. හරි.
මේක නිකන් දාලා අදහසක් මේකෙන් ගන්න තියෙන්නේ. මේක මේ වගේ නිකන් පෙට්ටියක් වගේ කියන අදහස නෙමෙයි කියන්නේ. මේක නිකන් දාලා අදහසක් ගන්න තමයි මේ කෝෂය හදලා තියෙන්නේ. ඒතකොට මේ තියෙන පටල කෝෂය. එතකොට මේ පටල කෝෂය සඳහා පුතේ අපි සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ මේ බ්‍රයින් ද්‍රාවණය භාවිතා කරනකොට ඒ බ්‍රයින් ද්‍රාවණය පිරිසුදු බ්‍රයින් ද්‍රාවණයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පිරිසුදු සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් වෙන්න ඕනේ. එතකොට කොහොමද මේක අපිරිසුදු වෙන්නේ? දැන් අපි දන්නවා අපේ සිලබස් එකේ දැන් නැති වුණාට මේ සෝඩියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනය කරනවා පුතේ මුහුදු ජලය භාවිතා කරලා. මුහුදු ජලය භාවිතා කරලා නිෂ්පාදනය කරපු සෝඩියම් ක්ලෝරයිඩ් අපි වතුරේ දිය කරලා අපිට පුළුවන් මේ බ්‍රයින් ද්‍රාවණය හදාගන්න. හරිද? බ්‍රයින් ද්‍රාවණය හදාගන්න පුළුවන්. එතකොට මේ සෝඩියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනය කිරීම අපේ තියරිය තිබ්බනම් අපි කතා කරනවා පුතේ අපද්‍රව්‍ය විදිහට මේ බ්‍රයින් ද්‍රාවණයත් එක්ක. හරි? මෙතන තියෙනවා ඊළඟ පොයින්ට් එක මේ පට්ටම පොයින්ට් එක කියවගෙන යන පොයින්ට්ස් ටික මේ පටල කෝෂයේ භාවිතය ඊළඟ පොයින්ට් එකේ අර්ථය පිරිසුදු බ්‍රයින් ද්‍රාවණයක් භාවිතා කළ යුතුයි. පිරිසුදු බ්‍රයින් ද්‍රාවණයක් භාවිතා කළ යුතුයි. නෝට් එක අඩුපාඩු කරලා හදා ගන්න අපුරු ගන්න බැරි කට්ටිය පිරිසුදු බ්‍රයින් ද්‍රාවණයක් භාවිතා කළ යුතුය. ඊට පස්සේ කියනවා දැන් ඇයි මේක පිරිසුදුයි? ඇයි අපිරිසුදු බ්‍රයින් ද්‍රාවණ තියනවද? ඔබ මේ බලන්න. මුහුදු ජලයේ නිපදවන සෝඩියම් ක්ලෝරයිඩ් මම ගණනය කියලා ගන්න. ඒ කියන්නේ ලුණු කියන දහස. මුහුදු ජලයේ නිපදවන සෝඩියම් ක්ලෝරයිඩ් ගණය දිය කිරීමෙන් හදන බ්‍රයින් වල, ඒ කියන්නේ මුහුදු ජලය භාවිතා කරලා හදපු ලුණු දිය කරලා හදන බ්‍රයින් වල අපද්‍රව්‍ය ලෙස සල්ෆේට් අයන, කැල්සියම් 2+ අයන හා මැග්නීසියම් 2+ අයන තියෙනවා අපද්‍රව්‍ය විදියට. මොකද කිව්වේ මුහුදු ජලය භාවිතා කරලා නිපදවන සෝඩියම් ක්ලෝරයිඩ් වල, ඒ කියන්නේ මුහුදු ජලයෙන් නිපදවන සෝඩියම් ක්ලෝරයිඩ් වල මුහුදු ජලය භාවිතා කරලා නිපදවන සෝඩියම් ක්ලෝරයිඩ් දිය කරලා නම් ඔයා බ්‍රයින් ද්‍රාවණය හදන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් දිය කිරීමෙන් හදන බ්‍රයින් වල අපද්‍රව්‍ය ලෙස සල්ෆේට් අයන, කැල්සියම් 2+ අයන හා මැග්නීසියම් 2+ පවතිනවා. එනකොට මේ බ්‍රයින් ද්‍රාවණය මේකට දාලා විද්‍යුත් විච්ඡේදනය කරන්න කලින් අපිට සිද්ධ වෙනවා මේ සල්ෆේට් අයන, කැල්සියම් 2+ සහ මැග්නීසියම් 2+ අයන අයින් කරන්න. ඒ අයින් කරන විදිහ තමයි මෙතන තියෙන්නේ. එතෙන්ට යන්න කලින් මම මෙතන අවසාන පොයින්ට් එක දාලා තියෙනවා. මේ අයන තිබ්බොත් මොකද්ද සිද්ධ වෙන අවාසිය? මේ අයන තිබ්බොත් මොකද්ද සිද්ධ වෙන අවාසිය කියලා මම මෙන්න මෙතන දාලා තියෙනවා. මම මේ පොයින්ට් එක කියලා ඉන්න ලියා ගන්න. මෙම අයන මෙතන අවශ්‍ය දෙකක් තියෙනවා. මෙම අයන, ඒ කියන්නේ මෙන්න මේ අයන හරි. මේ සල්ෆේට්, කැල්සියම් 2+ මැග්නීසියම් 2+. මෙම අයන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග මිශ්‍ර වීම. අපේ අවුට්පුට් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක මේ බ්‍රයින් ද්‍රාවණය තුළ අපද්‍රව්‍ය විදිහට සල්ෆේට්, කැල්සියම් 2+ මැග්නීසියම් 2+ අයන තිබ්බොත් මොකද වෙනවා කියන්නේ අපේ අවුට්පුට් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රධාන නිෂ්පාදනයේ ප්‍රධාන ඵලය තුළ මේ අයන අපද්‍රව්‍ය විදිහට අඩංගු වෙන්න පුළුවන්. ඒ නිසා දාලා දෙනවා මෙම අයන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග මිශ්‍ර වීම. එක අවශ්‍යයි. දෙවන අවශ්‍යය තමයි දැන් මේ ද්‍රාවණය ඔයාලට පේනවා මේ විද්‍යුත් විච්ඡේදනය කරනකොට මේ කෝෂය තුළ භාෂ්මිකතාවය ඉහළ යනවා. ඒ කියන්නේ පුතේ මේ කෝෂය තුළ OH- අයන සාන්ද්‍රණය ඉහළ යනවා. ඉනෝගනික් කරපු ළමයි දන්නවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අපි සලකන්නේ ජල අද්‍රාව්‍ය හයිඩ්‍රොක්සයිඩයක් විදිහට. ඒ වගේම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාවය අඩුයි. ඒ නිසා මේ විද්‍යුත් විච්ඡේද කෝෂය තුළ OH- සාන්ද්‍රණය වැඩි වෙනකොට මේ කැල්සියම් 2+ අයන, මැග්නීසියම් 2+ අයන වගේ කට්ටිය ඒගොල්ලන්ගේ හයිඩ්‍රොක්සයිඩ් ඒ විදිහට අවක්ෂේප වෙන්න බලනවා. ඒ නිසා මම ඊළඟ පොයින්ට් එක දැම්මා. ද්‍රාවණය භාෂ්මික වන විට අවක්ෂේප වීම අවාසිදායක වේ. ආයෙත් කියන්නම්. මෙම අයන මම මේ සම්පූර්ණ සටහන ඉවර කරලා ආයෙ මේ පොයින්ට් එක ඔක්කොම කියවන යනවා. මෙම අයන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග මිශ්‍ර වීම හා ද්‍රාවණය භාෂ්මික වන විට අවක්ෂේප වීම අවාසිදායක වේ. හරි. එතකොට දැන් අපි බලන්න ඕන මේ විද්‍යුත් විච්ඡේදනයට කලින් මේ බ්‍රයින් ද්‍රාවණය කොහොමද පිරිසිදු කරගන්නේ? ඒ කියන්නේ මේ සල්ෆේට් අයන, කැල්සියම් 2+ අයන සහ මැග්නීසියම් 2+ කොහොමද අයින් කරගන්නේ කියලා. මෙන්න තියෙනවා එම අයන ඉවත් කරන අයුරු කියලා ඊළඟ පොයින්ට් එක. එම අයන ඉවත් කරන අයුරු. පුතේ මෙතනදී අපිට මේ අයන ඉවත් කරගන්න භාවිතා කරන සංයෝග දෙකක් තියෙනවා. බේරියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් කාබනේට්.
මුලින්ම තියෙනවා සල්ෆේට් අයන අයින් කරගන්න විදිය. මෙතන තියෙන පුතේ සල්ෆේට් aqueous ධන බේරියම් ක්ලෝරයිඩ් aqueous. නැත්නම් සොලිඩ් වල ප්‍රශ්න නැහැ යදී වෙනවා. ඒතර මේ බේරියම් ක්ලෝරයිඩ් එළියෙන් අපි දානවා. දාපුවාම සල්ෆේට් බේරියම් 2+ එක හදනවා පුතේ බේරියම් සල්ෆේට් කියන අවක්ෂේපය. අපිට ඒ අවක්ෂේපය පෙරලා අයින් කරගන්න පුළුවන්. ඒතර මේ ද්‍රාවණයට මේ බේරියම් ක්ලෝරයිඩ් වලින් Cl- අයන එකතු වෙනවා. ඒක බාධාවක් නෙවෙයි. ඒක බාධාවක් නෙවෙයි. එහෙනම් සල්ෆේට් අයන අයින් කරගන්නේ කොහොමද? බ්‍රයිට් ද්‍රාවණේ කවුරු දාලාද? බේරියම් ක්ලෝරයිඩ් දාලා. ඒක මතක තියාගන්න. බේරියම් ක්ලෝරයිඩ් දාලා ඒ සල්ෆේට් අයන බේරියම් සල්ෆේට් විදියට ඉවත් කරගන්න. ඊට පස්සේ මැග්නීසියම් අයන සහ කැල්සියම් 2+ අයන අයින් කරගන්න. ඒ දෙකම දාන එකම සංයෝගය සෝඩියම් කාබනේට්. මේ තියෙන සෝඩියම් කාබනේට්. එතකොට මැග්නීසියම් 2+ සෝඩියම් කාබනේට් එක මේ කාබනේට් ඇනායනයත් එක්ක හඳුනා පුතේ මැග්නීසියම් කාබනේට් කියන ඝනය. මෙතනදී ද්‍රාවණයට සෝඩියම් ප්ලස් අයන යනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මේ සෝඩියම් කාබනේට් වල තියෙන සෝඩියම් ධන අයන ද්‍රාවණගත වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒතර මැග්නීසියම් 2+ මේ සෝඩියම් කාබනේට් වලින් එන කාබනේට් එක්ක මැග්නීසියම් කාබනේට් අවක්ෂේපය හදනවා. අපිට ඒව අයින් කරගන්න පුළුවන් ද්‍රාවණයෙන් අයින් කරගන්න පුළුවන්. ඒතර Mg2+ අයන ටික අයින් කරගන්න පුතේ අපි බාහිරින් එකතු කරන සෝඩියම් කාබනේට් වලින්. අපි ඔක එළියෙන් එකතු කරන්නේ නැහැ. එළියෙන් එකතු කරනවා. පිරියම් කරනවා කියලා කිව්වත් කමක් නැහැ. සෝඩියම් කාබනේට් වලින් පිරියම් කරනවා. ඒතර මැග්නීසියම් 2+ කාබනේට් අයන එක මැග්නීසියම් කාබනේට් විදිහට අපිට ඒ ඝණය අයින් කරගන්න පුළුවන්. කැල්සියම් 2+ අයන කියන කොපර නෙමෙයි කැල්සියම් 2+ අයින් කරගන්න අපි භාවිතා කරන්නේ සෝඩියම් කාබනේට් තමයි. සෝඩියම් කාබනේට් තමයි. ඒතර කැල්සියම් 2+ අයන සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරලා හදන සෝඩියම් කැල්සියම් කාබනේට් අවක්ෂේපය එයාව අපිට පෙරලා අයින් කරගන්න පුළුවන්. ඒතර මෙතනදී ද්‍රාවණගත වෙනවා සෝඩියම් ධන අයන. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. බ්‍රයින් ද්‍රාවණයට සෝඩියම් ධන අයන සහ ක්ලෝරයිඩ් එකතු වුණා කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් එකතු වුණා වගේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපිට ඇත්තටම බ්‍රයින් ද්‍රාවණේ සෝඩියම් ක්ලෝරයිඩ් තමයි තියෙන්නේ. ඒ නිසා මේ බේරියම් ක්ලෝරයිඩ් වලින් එන Cl- අයනයත් සෝඩියම් කාබනේට් වලින් එන සෝඩියම් අයනයත් ද්‍රාවණයේ ඉතුරු වුණා කියලා ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එතන අපිට මේ විදිහට බේරියම් ක්ලෝරයිඩ් වලින් සල්ෆේට් අයන අයින් කරගන්න පුළුවන්. සෝඩියම් කාබනේට් වලින් මැග්නීසියම් 2+ අයන සහ කැල්සියම් 2+ අයන අයින් කරගන්න පුළුවන්. ඔන්න දැන් තමයි හොඳම හරිය. දැන් ඔන්න පිරිසුදු කරගත්ත බ්‍රයින් ද්‍රාවණය කොහොමද විද්‍යුත් විච්ඡේදනය කරන්නේ? හරිද? එතකොට මේකදී පැහැදිලිව මතක තියාගන්න පුතේ මෙන්න මෙතනින් හරිද මෙන්න මෙතනින් මේ කෝෂය කුටීර දෙකකට වෙන් වෙනවා. කුටීර දෙකකට වෙන් වෙනවා මෙන්න මෙතනින්. මෙන්න මේක අයන වර්ණීය පටලයක්. ඇයි ඒ අයන වර්ණීය පටලයක් කියලා කියන්නේ මම පස්සේ කියන්නම්. මේක අයන වර්ණීය පටලයක්. ඒ අයන වර්ණීය පටලය නිසා තමයි මේ කෝෂයට පටල කෝෂය කියන නම හැදලා තියෙන්නේ. අයන වර්ණීය කියන එකේ තේරුම මම පස්සේ කියන්නම්. එතකොට මෙන්න මේ පටලෙන් එක පැත්තක තියෙන අපිට මම මේ J කියලා හඳුන්වා දීලා තියෙන්නේ ඇනෝඩ කුටීරය නැත්නම් ඇනෝඩය. දැන් ඔයාලට ඇනෝඩයත් එක්ක ඔළුවට එන්න ඕන වචනයක් තමයි පුතේ. ඒක විද්‍යුත් විච්ඡේද කෝෂයක් වුණත් ප්‍රශ්නයක් නෑ, ගැල්වානික කෝෂයක් වුණත් ප්‍රශ්නයක් නෑ. අපි ඒක කතා කරනවා සම්පූර්ණයෙන් මේ පාඩම අපව රිවයිස් කරනවා හිට සම්පූර්ණයෙන්ම. එතකොට ඇනෝඩයත් එක්ක එන වචන තමයි පුතේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒතර මේ විද්‍යුත් විච්ඡේදනයේ ඔක්සිකරණයක් හා ඔක්සිහරණයක් සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ කුටීරය තුළ තමයි පුතේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ J කියන කොටසට කියනවා ඇනෝඩ කුටීරය. මේ K කියන කොටසට කියනවා කැතෝඩ කුටීරය කියලා. ඒතර ඇනෝඩය කියන්නේ බැටරිය ධන පැත්ත සම්බන්ධ කරන එක. හරි. විද්‍යුත් විච්ඡේදනයේදී කැතෝඩය කියලා කියන්නේ බැටරිය ඍණාග්‍රය සම්බන්ධ වෙන කොටස. ඒතර මේ ඔන්න ඔය විදිහට බැටරිය ධනාග්‍රය සම්බන්ධ වෙන ඇනෝඩයට බැටරිය ඍණාග්‍රය සම්බන්ධ වෙන කැතෝඩයට ඒක විද්‍යුත් විච්ඡේදනය. ඒක කටපාඩම් කරන්න ඕනව නෙමෙයි. ඇත්තට විද්‍යුත් විච්ඡේදනයේදී ඒ ඇනෝඩයේ ධන කැතෝඩයේ ඍණ කියන ගන්න හැටි කියලා දීලා තියෙනවා. ආයෙත් පාරක් ඕන නම් හෙටන් කියාට මතක් කරගන්න පුළුවන්. right. ඒතර ඔයාලට පේනවා මේ ඇනෝඩ කුටීරයට කවුළු තුනක් විවෘත වෙනවා. නැත්නම් විවර තුනක් තියෙනවා. විවර තුනක්. ඒ වගේම කැතෝඩ කුටීරයට විවර තුනක් තියෙනවා. අපි බලමු මේ වලගෙන් මොනවාද එන්නේ මොනවාද යන්නේ කියලා. ඊට කලින් මේ ඇනෝඩය මම H කියලා සඳහන් කරලා තියෙනවා. ආවනම් මේ ඉංග්‍රීසි වලට කියලා ඉන්නේ. මේ දොර A. A කියලා කියන්නේ බ්‍රයින් ද්‍රාවණයේ කෝෂය තුලට. ලියා ගන්න. මේ A විවරය කියලා කියන්නේ බ්‍රයින් ද්‍රාවණය කෝෂය තුලට. බ්‍රයින් ද්‍රාවණය කෝෂය තුලට මෙන්න මෙතන තියෙනවා 126යි කියලා. ගාගන්න මම පස්සේ කියන්නේ 126යි.
එතකොට ඇත්තටම මෙන්න මේකෙන් ඇතුළට යන්නේ පුතේ. ඇතුළට යනවා බ්‍රයින් ද්‍රාවණය. අපි හදාගත්ත බ්‍රයින් ද්‍රාවණය. මේ B වලින් එළියට එන්නේ කවුද? එතකොට මේ B කියලා කියන්නේ වැය වූ බ්‍රයින් ඉවතට. මෙන්න මේකෙන් ගන්නවා එළියට මෙහෙන් දාන බ්‍රයින් ඇතුළතදී වැය වෙනවා. වැය වුණාට පස්සේ එළියට ගන්න දොර තමයි මේ B කියලා කියන්නේ. B කියලා කියන්නේ වැය වූ බ්‍රයින් ඉවතට. වැය වූ බ්‍රයින් ඉවතට. ඔයාලට ඔහොම රිසෝස් බුක් එකක් පෙරලා ගත්තා නම් මේක රූප සටහනක් තියෙනවා. ඒතර මේ බෝඩ් එකේ පැහැදිලි නැතුණත් ඔයාලට ඒක බලන්න පුළුවන්. ඒකෙන් බලලා වුණත් මේක නම් කරගන්න පුළුවන් මේක අඳ ගන්න පුළුවන්. වැය වූ බ්‍රයින් ඉවතට. මේ C කියලා තියෙන්නේ Cl2 වායුව. ඉවතට යන්නේ පුතේ. يعني Cl2 වායුව මෙතනින් පිට වෙනවා. Cl2 වායුව මෙතනින් පිට වෙනවා. Cl2 වායුව මෙතනින් පිට වෙනවා. කියන්නද? ආයි මුලින් එකපාරක් කියාගෙන එන්න ඔන්න අනුපාත හදාගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය ලියා ගන්නක් ගාලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය පළවෙනි පොයින්ට් එක බ්‍රයින් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කරයි. බ්‍රයින් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කරයි. බ්‍රයින් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කරයි. දෙවෙනි පොයින්ට් එක බ්‍රයින් ද්‍රාවණය යනු සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයකි. බ්‍රයින් ද්‍රාවණය යනු සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයකි. අවශ්‍ය නම් මේක රෙකෝඩින් එකක් දානවනේ. බ්‍රයින් ද්‍රාවණය යනු සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයකි. තුන්වෙනි පොයින්ට් එක විද්‍යුත් විච්ඡේද කෝෂ වර්ග 3කි. විද්‍යුත් විච්ඡේද කෝෂ වර්ග 3කි. වරහන් ඇතුළේ ලියා ගන්න ක්ලෝරෝ ඇල්කලි කෝෂ. ක්ලෝරෝ ඇල්කලි කෝෂ. පළවෙනි එක රසදිය කෝෂය, දෙක ප්‍රාචීර කෝෂය, තුන පටල කෝෂය. ඊළඟ පොයින්ට් එක දාලා තියෙනවා මේ කෝෂවල වාසි අවාසි සාකච්ඡා කරන්න කියලා. වාසි අවාසි සාකච්ඡා කරන්න. පටල කෝෂයේ භාවිතය මෙතන ඉඳලා පටන් ගන්නවා. ඒ කියන්නේ අපි අනිත් කෝෂ දෙක ගැන කතා කරන්නේ නැහැ. රසදිය කෝෂය සහ ප්‍රාචීර කෝෂය ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ පටල කෝෂය ගැන. ඒ අඩද යනවා. ඒ අඩද තමයි අතර මේ ඔක්කොම වගේ තියෙන්නේ. පිරිසුදු බ්‍රයින් ද්‍රාවණයක් භාවිතා කළ යුතුය. පිරිසුදු බ්‍රයින් ද්‍රාවණයක් භාවිතා කළ යුතුය. ඊළඟ පොයින්ට් එකේ තියෙනවා බ්‍රයින් ද්‍රාවණය අපිරිසුදු වෙන්නේ කොහොමද කියලා. මුහුදු ජලයෙන් නිපදවන සෝඩියම් ක්ලෝරයිඩ්, ඒ කියන්නේ මුහුදු ජලයෙන් නිපදවන ලුණු දිය කිරීමෙන් සාදා ගන්නා බ්‍රයින් ද්‍රාවණේ නැත්නම් බ්‍රයින් වල දිය කිරීමෙන් සාදා ගන්නා බ්‍රයින් වල අපද්‍රව්‍ය ලෙස සල්ෆේට් අයන, කැල්සියම් 2+ අයන සහ මැග්නීසියම් 2+ අයන පවතී. අවසාන පොයින්ට් එක දාලා තියෙනවා මොනවද තියෙන අවාසි මේ අයන තිබ්බොත් මොනවද තියෙන අවාසි කියලා. මෙම අයන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග මිශ්‍ර වීම එක අවාසියක් හා ද්‍රාවණය බාෂ්මික වන විට අවක්ෂේප ඇති කිරීම අවාසිදායක තත්ත්ව වේ. ඒ කියන්නේ මේ ද්‍රාවණයේ OH- ප්‍රමාණය වැඩි වෙන්න මේ කෝෂය ඇතුලේ OH- ප්‍රමාණය වැඩි වෙනවා තේරෙයි ඉස්සරහට. ඒ OH- ප්‍රමාණය වැඩි වෙද්දී මේ අයන 11ගේ හයිඩ්‍රොක්සයිඩ් විදියට අවක්ෂේප වෙන්න බලනවා. ඊට පස්සේ මේ උඩ තියෙනවා එම අයන කොහොමද ඉවත් කරගන්නේ කියලා. සල්ෆේට් අයන ඉවත් කරගන්න බේරියම් ක්ලෝරයිඩ් දාන්න පුළුවන්. බේරියම් සල්ෆේට් හදනවා. කොහොමද රිසෝස් බුක් එකක් ළඟින්ම තියාගන්න. ඒතකොට වැඩේ හරියි. මැග්නීසියම් 2+ අයන ඉවත් කරන්න සෝඩියම් කාබනේට් දාන්න පුළුවන්. ඒ දෙන ක්‍රියා කරලා මැග්නීසියම් කාබනේට් හදනවා. කැල්සියම් 2+ සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් කාබනේට් හදනවා. මේ ඔක්කොම ජල අද්‍රාවක. ඒතකොට ඒගොල්ලෝ පෙරලා අයින් කරගන්න පුළුවන් මෙතන. එහෙනම් සල්ෆේට් අයින් කරගන්න දාන්නේ බේරියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් 2+ සහ කැල්සියම් 2+ දෙකම අයින් කරන්න දාන්නේ සෝඩියම් කාබනේට්. ඊට පස්සේ මේ විද්‍යුත් විච්ඡේදනය කරන අය. දැන් බ්‍රයින් ද්‍රාවණය පිරිසුදු කරගත්තා. විද්‍යුත් විච්ඡේදනය කරන අය. ඔයාලා රිසෝස් බුක් එකක් ගත්තොත් ඔයාලට තේරෙයි රිසෝස් බුක් එකේ තියෙනවා මෙන්න මේ කෝෂය. මම මේක බෝඩ් එක නැගුවාට පස්සේ ආයෙ එකපාරක් මේ කෝෂය ලොකුවට ඇඳලා පෙන්නලා ඉවර කරනවා. හරිද? මෙතන ප්‍රධාන කාමර දෙකක් තියෙනවා. J කියලා කියන්නේ ඇනෝඩ කුටීරය, K කියලා කියන්නේ කැතෝඩ කුටීරය. එතකොට මෙන්න මෙතන J කියලා තියෙන්නේ ඇනෝඩ කුටීරය, K කියලා තියෙන්නේ කැතෝඩ කුටීරය. හරිද? පිළිවෙල ඕනේ නැහැ. මම කියලා කියන තැන් වලින් අකුරු ටික දාලා ලියා ගන්න. J කියලා කියන්නේ ඇනෝඩ කුටීරය, K කියලා කියන්නේ කැතෝඩ කුටීරය. නැත්තම් රිසෝස් බුක් එකේ බලාගන්න. රිසෝස් බුක් එකේ බලාගන්න. ආයි කොයි වෙලේ හරි අපහැදිලි වුණොත් කියන්න. මයික් එක ඔන් කරලා හරි කියන්න. මම අර මගේ මයික් එක තිබිලා ගැලෙව්වා. ඒ නිසා ඇහෙන්න කියන්න. හරි? සාමාන්‍යයෙන් පැහැදිලි නම් මේක පොඩ්ඩක් අහගෙන ඉන්න රිසෝස් බුක් එක අරන් තියෙනවනේ. හරි. එතකොට පුතේ මේ H කියලා කියන්නේ මෙන්න මේ ඇනෝඩ් එක. මම මෙතන දාලා තියෙනවා H.
මේ ඇනෝඩය හදන්නේ ටයිටේනියම් වලින්. ටයිටේනියම් ඇනෝඩය. මේ I කියලා කියන්නේ කැතෝඩය. කැතෝඩය හදන්නේ නිකල් වලින්. මේ තියෙන I නිකල් කැතෝඩය. නිකල් කැතෝඩය. එතකොට මෙන්න මේ A කියලා කියන්නේ පුතේ මෙතනින් තමයි මේ අපි ඇනෝඩ කුටීරයට තමයි දරුවෝ මේ හදාගත්ත බ්‍රයින් ද්‍රාවණය දාන්නේ. මේ A බ්‍රයින් ද්‍රාවණය කෝෂය තුලට මෙතනින් තමයි බ්‍රයින් ද්‍රාවණය කෝෂය තුලට ගමන් කරන්නේ. අපි දාන්නේ පොම්ප කරන්නේ. බ්‍රයින් ද්‍රාවණය කෝෂය තුලට. පොම්ප කරන්නේ මෙතන. බ්‍රයින් ද්‍රාවණය කෝෂය තුලට B කියලා කියන්නේ ඕක ඇතුළේ පුතේ බ්‍රයින් ද්‍රාවණය වැය වෙනවා. ඒ වැය වෙන්නේ කොහොමද කියලා බලමු. ඒ වැය වෙන බ්‍රයින් ද්‍රාවණය ඉවතර ගන්න මෙන්න මෙතන. බ්‍රයින් ද්‍රාවණය ඉවතර ගන්න මේ B වල. ඒ නිසා B කියන අවුට්ලට් එක නැත්නම් මේ මෙන්න මේ B කියන විවරය මම නම් කරලා තියෙනවා වැය වූ බ්‍රයින් ද්‍රාවණය ඉවතට. ඒත් එක්කම ප්‍රතිශත දෙකක් දාලා තියෙනවා. ඇතුළට යන බ්‍රයින් ද්‍රාවණයේ ප්‍රතිශතයේ ස්කන්ධය අනුව 26යි. එළියට යන බ්‍රයින් ද්‍රාවණයේ ප්‍රතිශතය ස්කන්ධය අනුව 124යි. කාගෙද 26යි කාගෙද 24 කියලා පස්සේ කතා කරමු. නිකන් ඉලක්කම් දෙක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ C කියන එකෙන් පුතේ එළියට යනවා Cl2 වායුව කොහොමද හැදෙන්නේ කියලා අපි බලමු. Cl2 වායුව ඊට පස්සේ D කියන එක කැතෝඩ කුටීරයේ තියෙන විවරයක්. මේ D වලින් යන්නේ පුතේ එළියට H2 වායුව. C කියලා කියන්නේ Cl2 වායුව, D කියලා කියන්නේ H2 වායුව. මෙන්න මේ කැතෝඩ කුටීරයට මෙන්න මේ E කියන විවරයෙන් අපි ඇතුළට දානවා පුතේ ජලය. E කියලා කියන්නේ ජලය කෝෂය තුලට කැතෝඩ කුටීරය තුලට කෝෂය තුලට මෙන්න මේ කැතෝඩ කුටීරය ඇතුලේ තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නේ. මේ F කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉවතට බර අණුව ප්‍රතිශතය 132ක්. බර අණුව ප්‍රතිශතය 132ක්. ඔයාලගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෝට් එකේ රිසෝස් බුක් එකේ නෝට් එකේ කෙළවරේ තියෙනවා පොඩි ගැලින් සටහනක් වගේ. ඒකේ ඇති 132යි W කියලා පොඩ්ඩක් බලා ගන්න. 132යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉවතට මෙන්න මෙතනින් ගන්න. එතකොට මොකද්ද මේ මැද්දේ තියෙන G කියන එක? G කියලා කියන්නේ පුතේ මේ ඇනෝඩ කුටිය සහ කැතෝඩ කුටියේ වෙන් කරන පටලය. ඒ පටලයක් නිසා තමයි මේකට අපි කියන්නේ අයන වර්ණික මේ පටල කෝෂය කියලා. ඇත්තටම මම මේ පටලයට ධම්ම තව පොඩි කෑල්ලක් නමේ ඉස්සරහට එකතු කරා G කියලා කියන්නේ අයන වර්ණීය පටලය. මොකද්ද අයන වර්ණීය කියන එකේ අදහස මම කියලා දෙන්න. එහෙනම් දැන් මම මේ ටික මකන්නන්නේ අයන වර්ණීය පටලය. ඒතර මට පැහැදිලි කරන්න අවශ්‍ය දේවල් මෙතන ලියන්න පුළුවන්. අයන වර්ණීය පටලය. අයන වර්ණීය පටලය. හරි. ඔන්න දැන් ඇනෝඩය තුල සිදුවෙන ප්‍රතික්‍රියාව මම ටිකක් පැහැදිලි කරන්නම්. දැන් ඇනෝඩය කියලා කියන්නේ පුතේ දැන් ඔයාලට මතක් වෙන්න ඕන මේ ඇනෝඩය කියද්දිම මෙතන සිද්ධ වෙන්නේ ඔක්සිකරණය. ඔක්සිකරණය. දැන් බැටරිය ධනාග්‍රයට තමයි සම්බන්ධ කරන්නේ පුතේ. බැටරිය ධනාග්‍රයට සම්බන්ධ කරනවා කියන්නේ බැටරිය පැත්තට ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවා. බැටරිය පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන්නේ. ඒ කියන්නේ මෙතන සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන එළියට දෙන ප්‍රතික්‍රියාවක් සහ මෙයා ධනාත්මයට සම්බන්ධ නිසා අපි කියමු මේ ඇනෝඩයට දෙන ධනාරෝපණයක් කියලා. ඒ නිසා මේ ඇනෝඩයේ අසලට කිට්ටු වෙනවා Cl- අයන. මොකද අපි මේකට දාන්නේ බ්‍රයින්. අපි මේකට දාන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. එතකොට මෙයාට පුළුවන් ද්‍රාවණයට සෝඩියම් ධන අයන සහ Cl- අයන දෙන්න. එතකොට ඇනෝඩයට තියෙන ධනාරෝපණයක් නිසා ඒකට ආකර්ෂණය වෙන්නේ මෙන්න මේ Cl- අයන. එතකොට ඇනෝඩයේ අසලදී Cl- අයන මෙන්න මේ ආකාරයේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් කරනවා. දැන් මෙවුවා අපි අර විද්‍යුත් විච්ඡේදනය යටතේ ලියලා ආවේ. හරි. අමතක වුණාට මට කරන්න දෙයක් නැහැ. මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් කරනවා. ඒ නිසා ඊළඟ පොයින්ට් එක ඇනෝඩ ප්‍රතික්‍රියාව. ඇනෝඩ ප්‍රතික්‍රියාව විදිහට මම දාලා තියෙනවා දෙකක් Cl- ඒක්වස් ජලීය තියෙන්නේ ලික්විඩ්ද ඒක්වස්ද කියන එක සිහියෙන් මේ විලීන නෙමෙයි විලීනනොත් තමයි මෙතන ලික්විඩ් කියලා දාන්නේ. දැන් මැග්නීසියම් ක්ලෝරයිඩ් එක කොහොමද පෙරලා බලන්න. මැග්නීසියම් ක්ලෝරයිඩ් දැන් මැග්නීසියම් නිස්සාරණයේගේ Cl- ඉස්සරහින් තියෙන ලික්විඩ් කියලා. හැබැයි මෙතන තියෙන ඒක්වස් කියලා. ඔනවා හොඳට සියුම්ම ඔයගොල්ලෝ බලලා තියාගන්න. නැත්නම් ඔයාලා තින්ගන අඩුපාඩු. ඒක ඇත්තටම කටපාඩමක් නෙමෙයි අවබෝධය. අතන විලීන ලික්විඩ් මෙතන ඒක්වස් ජලීය. හරි. Cl2 මෙන්න මේ හැදෙන Cl2 වායුව පුතේ මේ C කියන විවරේ මම C කියලා නම් කරලා දෙන විවරේ එළියට යනවා. මේ Cl2 ට කියනවා පුතේ අතුරු ඵලයක් කියලා. අතුරු ඵලයක්. මේ Cl2 වායුව එකතු කරගන්නවා. මම ප්‍රයෝජන තියෙනවා. හරි. Cl2 වායුවේ ප්‍රයෝජන තියෙනවා. එහෙනම් මේක තමයි ඇනෝඩ ප්‍රතික්‍රියාව. ලියාගන්න ඇනෝඩ ප්‍රතික්‍රියාව දෙකක් Cl- ඒක්වස්
Cl2 gas දාන දෙකක් ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා. ඒ නිසා හැදෙන මෙන්න මේ Cl2 ටික මෙතනින් පිට වෙනවා. ඊට පස්සේ උදේ කැතෝඩ ප්‍රතික්‍රියාව මේක ටිකක් සවිස්තරව කතා කරන්න ඕන. නමුත් අපි සාරාංශයක් විදිහට ගත්තාම ඔයාලට ජලය විද්‍යුත් විච්ඡේදනය වෙනවා කියන එක මම උගන්වලා තියෙනවා. අර පාඩමේ කියන්නේ ජලයට පුළුවන් ඔක්සිකරණය වෙන්නත් පුළුවන් ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. කැතෝඩය තුළදී ජලයට අයිති පුතේ ඔක්සිහරණය වෙනවා. මොකද බැක්ටීරියා ඍණාත්මකයට සම්බන්ධ කරා කියන්නේ මේ පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන ගලාගෙන ඉන්නේ. එහෙනම් මෙතන වෙන්න ඕන ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රතික්‍රියාව. ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රතික්‍රියාව. එතකොට ඔයා දන්නවා කැතෝඩ කුටීරයට පොම්ප කරන්නේ කවුද? ජලයනේ පොම්ප කරන්නේ. මෙතනින් පොම්ප කරන්නේ ජලයනේ. හරි. එතකොට කැතෝඩය තුල වෙන්න ඕන ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. ඔක්සිහරණාත්මක ප්‍රතික්‍රියාව. ඔතනදී වෙන්නේ පුතේ ජලය තමයි ඔක්සිහරණය වෙන්නේ. අතරම ජලයේ තියෙන හයිඩ්‍රජන් මේ ධන එක ඔක්සිකරණ අවස්ථාවේ තියෙන්නේ. මෙන්න මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන අරගෙන H2 වායුව හදනවා. ඔතනදී පුතේ OH- අයන ජනනය වෙනවා. මෙන්න මේ H2 පිට වෙලා යනවා. මෙතනින් පිට වෙලා යනවා. D කියන දොරෙන් H2 පිට වෙලා යනවා. දැන් අපේ අවුට්පුට් එක වෙන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පුතේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි. ලියා ගන්න ඊළඟ පොයින්ට් එක මේ ඇනෝඩ් ප්‍රතික්‍රියාව මෙන්න තියෙනවා. කැතෝඩ් ප්‍රතික්‍රියාව මෙන්න මම ලොකුවට බෝඩ් එකේ ලියුවා. ලියා ගන්න කැතෝඩ් ප්‍රතික්‍රියාව. ජලය ඉලෙක්ට්‍රෝන අරගෙන හයිඩ්‍රජන් වායුව හදලා OH- අයන හදනවා. OH- අයන හදනවා. දැන් මම මෙතන මේ කෝෂය ටිකක් ලොකුවට අඳ ගන්න ඕන. හරි. මට මේක කොහොම කරන්න පුළුවන්ද? හරි. මේ බලන්න. දැන් තියෙන මේ වගේ එකක්. දැන් ඔයාලට පේනවා මේකට එවන්නේ ජලය. හැබැයි ජලය විද්‍යුත් විච්ඡේදනය නිර්මාණය කරනවා කවුද? OH- අයන. චිත්‍රයක් මාවලා. මෙතනින් හැදෙන හයිඩ්‍රජන් වායුව පිට වෙලා යනවා. මේකට එවන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. සෝඩියම් ධන අයන ඉතුරු වෙනවා Cl2 ටික මෙතන නම් තියෙන Cl2 නෙමෙයි Cl- NaCl. එතකොට මේක ද්‍රාවණය තුලදී Na+Cl- වලට කැඩෙනවා. Cl- ටික Cl2 විදිහට පිට වෙලා යනවා. සෝඩියම් ධන අයන ඉතුරු වෙනවා. පුතේ අපි නිෂ්පාදනය කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ මේ දෙන එකට ඉන්නවා. එක තැන ඉන්නවා. හැබැයි අපිට පේනවා OH- හැදෙන්නේ කැතෝඩ කුටීරය තුල. සෝඩියම් ධන අයන හැදෙන්නේ ඇනෝඩ කුටීරය තුල. හරි. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න. කෝෂ ප්‍රතික්‍රියාව. කෝෂ ප්‍රතික්‍රියාව. මේ දෙන්න එකට එකතු වෙන හැටි කියන්නේ ගියේ. ඊට කලින් අපි පොයින්ට්ස් පිළිවෙල දෙමු නැත්නම් වැඩේ අවුල් වෙනවනේ. කෝෂ ප්‍රතික්‍රියාව කියන්නේ මේ දෙන්න එකට එකතු කරලා වෙන ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියා දෙකේම තිබ්බ ඉලෙක්ට්‍රෝන දෙකක් නිදහස් කිරීම සහ ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගැනීම. ඒ කියන්නේ අපිට කිසිම සංඛ්‍යාවකින් ඔබ වැඩි කරන්න ඕනේ නැහැ. අපිට තියෙන සමීකරණ දෙක එකතු කරන්න. එතකොට එනවා මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක්. දෙකක් Cl- 1 ඒවා දාන්න ඕන භෞතික අවස්ථා. දෙකක් ජලය ලික්විඩ් මෙතන හැදෙනවා Cl2 වායුව හයිඩ්‍රජන් වායුව සහ දෙකක් OH- මේ Cl2 සහ H2 අතර අනුපාතය එකට එකයි. ඒ කියන්නේ Cl2 මවුලයකට H2 මවුලයක් හැදෙනවා. ඉතින් ඔයා මේ Cl- කියන්නේ ඇත්තටම සෝඩියම් ක්ලෝරයිඩ් භාවිත කරනවා. සෝඩියම් ධන අයනක් දාලා ලියුවා නම් ඔයාලට ප්‍රතික්‍රියාව මෙන්න මෙහෙම සම්පූර්ණ කරන්න පුළුවන්. දෙකක් සෝඩියම් ක්ලෝරයිඩ් දෙකක් ජලය Cl2 වායුව H2 වායුව ධන දෙකක් NaOH කියලාම ලියන්න තිබ්බා. ඒකත් සතම මම මෙතන මේ ප්‍රතික්‍රියා දෙකක් කියලා තියෙනවා. හරි. Cl- H2O එක මේ උඩ ප්‍රතික්‍රියාවක් ලියලා දෙනවා. ඊට පස්සේ මේ Cl- Na සෝඩියම් ක්ලෝරයිඩ් විදියට අපි ඒක සෝඩියම් ක්ලෝරයිඩ් දාලා ලියුවොත් අපිට මෙතන පුතේ OH- ට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලාම ලියන්න. හැබැයි කෝෂ ප්‍රතික්‍රියාව මේ වගේ වුණාට තාම OH- සහ සෝඩියම් ධන අයන ඉන්නේ කුටීර දෙකක. කුටීර දෙකක. වැදගත් කරුණු. ඊළඟ පොයින්ට් එක වැදගත් කරුණු. පළවෙනි එක. දැන් මේ ඇනෝඩ කුටීරය තුල මොකද වෙන්නේ? Cl- Cl2 බවට පත් වෙනකොට පුතේ සෝඩියම් ධන අයන ඉතුරු වෙනවා නේද? එහෙම වෙනව නේද? දැන් එන්නේ උදාසීන මේ බලන්න. එන්නේ උදාසීන. එන්නේ උදාසීනව හැබැයි සෝඩියම් ධන අයන ටික තියලා Cl- අයන ටික Cl2 විදිහට පිට වෙලා යනවා. එතකොට මෙන්න මේ ඇනෝඩ කුටීරය තුල
ධන ගතියක් ඉස්මතු වෙලා එනවා. ධන ගතියක් ඉස්මතු වෙලා එනවා. ඇත්ත කතාව පුතේ මේ කෝෂයේ සමස්තයක් විදිහට උදාසීන වෙනවා. නැත්තම් මේ මෙහෙම ධන ගතියක් නිර්මාණය වෙන්න බෑ. එතකොට වෙන්නේ මේ ධන ගතියක් නිර්මාණය වෙනවා නම් ඒ ධන ගතිය නැති යනවා. එක්කෝ මේ පැත්තේ ඍණායනයක් එනවා නැත්නම් ධන ගතිය මේ පැත්තට shift වෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. මෙතන ධන ගතියක් නිර්මාණය වෙනවා. ඔයාලට පේනව නේද? ධන ගතියක් නිර්මාණය වෙනවා. අනිත් පැත්තට ගියොත් අපිට කියන්න පුළුවන් පුතේ තිබිච්ච ඍණ ගතිය අඩු වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ Cl- යනවනේ ඍණ ගතිය අඩු වෙලා. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. සමස්ත කෝෂය ගත්තාම මෙතනේ Cl- අතුරුදහන් වෙනකොට ඒකට හරියන්න මෙතනින් OH- ජනනය වෙනවා. ඒ කියන්නේ සමස්ත කෝෂය තුල ඍණ ගතිය අඩු වෙලා නැහැ. මෙතනින් නැතු යන ඍණ වලට හරියන්න මෙතනින් ඍණ ගතියක් නිෂ්පාදනය වෙනවා. එහෙම නැත්නම් මෙතන වැඩි වෙන ධනවල මෙතන සෝඩියම් ධනායන ඉතු වෙනවා. එතන හැදෙන ධනායන වලට හරියන්න පුතේ සමස්ත කෝෂයේ උදාසීන වෙන්න මෙතන ඍණ ගතියක් නිර්මාණය වෙනවා. හරිද? ඒතර මේ සමස්ත කෝෂය ගත්තාම පුතේ තාමත් උදාසීනයි. මෙතන ඉතිරි වෙන ධන වලට හරියන්න මෙතන ඍණ ගතියක් නිර්මාණය වෙනවා. සමස්ත කෝෂය තුල ඍණ ධන කැපිලා ගියොත් සමස්ත කෝෂය උදාසීනයි කියලා අපිට දන්න පුළුවන්. ඇයි එහෙම එකක් කිව්වේ? නෑ ඒක මේ විද්‍යුත් විච්ඡේද කෝෂයක අවශ්‍යතාවයක් පුතේ. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේදී කතා කරන්න ඕන එකක් නෙමෙයි කතා කරන්න කියන්නේ. ඒක නැතුව අපිට මේ කතා කරන්න යන්න පුළුවන්. නමුත් ඒ විද්‍යුත් විච්ඡේද කෝෂයක අවශ්‍යතාවයක්. සිද්ධ වෙන දෙයක්. කෝෂයේ ඒ විදිහට සමස්ත කෝෂයේ උදාසීන වෙනවා. ඒතර මෙතන Cl- අයන අතුරුදහන් වෙනකොට ඒ වෙනකොට ඍණායන හැදෙනවා කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තේ ඉතිරි වෙන ධන වලට හරියන්න මේ පැත්තේ ඍණ එකක් හැදිලා ධන ඍණ බැලන්ස් වෙලා යනවා කියලා ගන්න පුළුවන්. හරි. ලියා ගන්න වැදගත් කරුණු එක ඇනෝඩ කුටීරය තුල Cl- වෙනුවට පොඩ්ඩක් ඉන්න. මේ අලුත් කාරණයක් කියන්නේ. අපි එන එක පැහැදිලි කළේ. මෙහෙම. ඔයාලගේ විභාගයට අහන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ ඇනෝඩ කුටීරයට එවන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. ඒ කියන්නේ පුතේ ඇත්තටම සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ජලයක් තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඔයාලා අයනික සමතුලිතතාවයට දන්නවා ජලය කොහෙ තිබ්බත් අයනීකරණය වෙනවා H+ අයන සහ OH- අයන බවට ඉතා සුළු වශයෙන්. ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයට Cl- අයන සපයනවා. ඇනෝඩය කියලා කියන්නේ මං කිව්වා බැටරිය ධනාග්‍රයට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේක ධන ආරෝපිතයි කියලා ගන්න පුළුවන්. එහෙන් බලුවොත් ද්‍රාවණයේ තියෙන OH- අයනත් මේ ධනාග්‍රයේ පැත්තට ආකර්ෂණය වෙනවා. ද්‍රාවණයේ තියෙන Cl- අයනත් ආකර්ෂණය වෙනවා. පුතේ මතක තියාගන්න OH- අයන වලටයි Cl- අයන වලටයි දෙකටම ඔක්සිකරණය වීමේ හැකියාවක් තියෙනවා. දැන් මෙතනදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පුතේ මේ කෝෂය තුලදී Cl- අයන Cl2 ලෙස පිට වෙලා යන්න ඕන. ඒක යන්න ඕන. දැන් තමයි කියන නිසා පිළිගන්නකො. වෙන කෙනෙක් ඔක්සිකරණය වෙලා හරියන්නේ නැහැ. Cl- ටික Cl2 විදිහට පිට වෙලා යන්න. හැබැයි ඇනෝඩයේ අසල Cl- Cl2 විදිහට යනවා වෙනුවට මේ OH- ට පුළුවන් පුතේ O2 වෙලා යන්න. O2 වෙලා යන්න. මේ ප්‍රතික්‍රියාව වුණොත් වැඩේ බකල් වෙනවා. හැබැයි ඕගොල්ලෝ දන්නවා මේ අර්ධ ප්‍රතික්‍රියා සිද්ධ කරන්න තියෙනවා දෙන්න ඕන අවම විභවයක් කියලා එකක්. අපි අර විද්‍යුත් විච්ඡේදනයේදී කතා කරා මතක ඇති ඇනෝඩයේ අසල සිදුවිය හැකි ප්‍රතික්‍රියා කියලා කීපයක් ලිව්වා. ඒගොල්ලන්ගේ ඔක්සිහරණ විභව අරගෙන සංසන්දනය කරලා පෙන්නුවා මෙතනින් කවුද වඩාත් ඔක්සිහරණය වෙන්න කැමති කවුද වඩාත් ඔක්සිහරණය වෙන්න අකමැති ඒ නිසා මෙයා වෙයි මෙයා නොවේ කියලා මතක ඇති නේද අපි එහෙම සංසන්දනය කරා එක එක හේතු ගන්නවා ඒ විදිහට උදේ අපි පොඩි සංසන්දනයක් මෙතන කරනවා ඔන්න ලියා ගන්න වැදගත් කරුණාර්ථයේ පළවෙනි පොයින්ට් එක තමයි කියනවා මෙන්න මේ ඇනෝඩ කුටීරය තුල Cl- වෙනුවට ජලයෙන් ලැබෙන OH- අයන ඔක්සිකරණය වෙන්න පුළුවන් එහෙම වුණොත් වැඩේ බකල් කියලා. බලමු මේක නවත්ත ගන්න මොකද කරන්නේ. පළවෙනි පොයින්ට් එක ඇනෝඩ කුටීරය තුල Cl- වෙනුවට OH- ඔක්සිකරණය විය හැක. ලියා ගන්න. ඇනෝඩ කුටීරය තුල Cl- වෙනුවට OH- අයන ඔක්සිකරණය විය හැක. විය හැක. ලියා ගන්න එතන මම දාලා දෙනවා පුතේ OH- අයන ඔක්සිකරණය වෙන අර්ධ ප්‍රතික්‍රියාව මෙන්න මේක. හතරක් OH- O2 ගෑස් දෙකක් ජලය නේ. දෙකක් ජලය
4ක් ඉලෙක්ට්‍රෝන. වෙනවනම් හරි වෙනවනම් මේ ප්‍රතික්‍රියාව තමයි වෙන්න ඕන. ඊට පස්සේ Cl- අයන ඔක්සිකරණය වෙනවනම් දෙකක් Cl- අයන Cl2 gas ධන දෙකක් ඉලෙක්ට්‍රෝන. මේ ප්‍රතික්‍රියා සිදුවීම සඳහා අවශ්‍ය විභවය දීලා තියෙනවා. ඒක මේ ඔක්සිහරණ විභවය නෙමෙයි කෙලින්ම අර මේ ප්‍රතික්‍රියාව සඳහා සපයන්න ඕන විභවය දීලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රතික්‍රියාවට 1.36 වෝල්ට් මේ ප්‍රතික්‍රියාවට 0.4 වෝල්ට්. ඔයාලා මේ අගය මතක තියාගන්න ඕනේ නැහැ. හැබැයි මේ සපයුතු විභවය කිව්වහම මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න දරුවෝ මේකට වඩා ඉහළ විභවයක් සපයන්න ඕන. මෙතනදී මතක තියාගන්න මේ දීලා තියෙන අගයන් එක ගත්තාම වැඩේ අමාරු මෙතන. මේක මට ඔයගොල්ලන් සක්‍රියතා ශ්‍රේණිය අරගෙන පෙන්නන්න පුළුවන්. මම ඒක හෙට පේපර් ඩිස්කෂන් එකකට ළමයින්ට කියලා දෙන්නම්. මේ ප්‍රතික්‍රියාව අනිත් පැත්තට ලියලා මම කියලා දෙන්නම් මේ දෙකෙන් ඇත්තටම වෙන්න කවුද ලේසි? ඒතර මේ අගයන් දෙක දීලා ඔයගොල්ලන්ට කියන්න හදන්නේ මේක වෙන්න අමාරුයි කියලා. මේක වෙන්න අමාරුයි. යකෝ බලන් ගියාම දැන් ඇනෝඩ කුටිය තුල වෙන්න ලේසි ප්‍රතික්‍රියාව මේක. හැබැයි ප්‍රායෝගිකව අපි මේක තමයි කොහොම හරි කරන්නේ. ඒකට හේතුව තමයි පුතේ මෙතන විභවය අඩු වුණත් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වීමේදී පොඩි ගැටලුවක් ඇති වෙනවා. මොකද ඔයාලා දන්නවා මේ OH- සපයන්නේ ජලයේ විකිරණයට අනුසාරව ඇනෝඩ කුටිය තුල තියෙන OH- සාන්ද්‍රණය හරි අඩුයි. අපි භාවිතා කරන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් නිසා එතන තියෙන Cl- අයන සාන්ද්‍රණය OH- වලට සාපේක්ෂව ගොඩක් වැඩි. අන්නේ Cl- සාන්ද්‍රණය වැඩිවීම උපයෝගී කරගෙන අපිට පුළුවන් පුතේ මේ ප්‍රතික්‍රියාව කරන්න ඉහළ විභවයක් සැපය යුතු වුවත් අපිට පුළුවන් මේ ප්‍රතික්‍රියාව කරන්න අමාරු වුණත් මෙයා නොවි මෙයා සිදු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද ද්‍රාවණය තුළ Cl- අයන සාන්ද්‍රණය ඉහළ නිසා. හරිද? අපි කතා කරමු. දැනට ලියා ගන්න. ඇනෝඩ කුටිය තුළ Cl- වෙනකොට OH- අයන ඔක්සිකරණ විදිහක මම මෙන්න මේ ප්‍රතික්‍රියා දෙක දාලා තියෙනවා. මේ ප්‍රතික්‍රියා දෙක දාලා මේ අගෙම දක්වලා. ඒතර මම එතන කියලා නැහැ. මේ 1.36 වෝල්ට් උනා ඔයාලා ඕන ඊටලා කරලා ලියා ගන්න මේ ප්‍රතික්‍රියාව සිදු කරනවා. මේ අගයන් වලට අනුව මේ ප්‍රතික්‍රියාව සිදු කරනවා. මේ අගයන් වලට අනුව මේ ප්‍රතික්‍රියාව සිදු කරනවා. හැබැයි මම අකට හේතුවක් කරලා තියෙනවා. මේක අමාරු වුණත් මේක තමයි අපි කොහොම හරි අනෝඩ කුටිය තුළ සිදු කරගන්නේ. ඒ කොහොමද? මේ නමුත් Cl- සාන්ද්‍රණය ඉහළ කියන්නේ මීටර උඩට දාලා තියෙනවා. Cl- සාන්ද්‍රණය ඉහළ බැවින් OH- අයන මේ O කියලා තියෙන්නේ ඔක්සිකරණය කියලා ලියන්න ඉඩ මදි වුණා. නමුත් Cl- සාන්ද්‍රණය ඉහළ බැවින් OH- අයන ඔක්සිකරණය නොවේ. අන්න මෙයාගේ සාන්ද්‍රණය වැඩි, මෙයාගේ සාන්ද්‍රණය අඩු නිසා පුතේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ලේසි වුණා. මේකට සාපේක්ෂව මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ලේසි වුණා. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැලු ඇනෝඩ කුටිය තුළ ඉහළ Cl- අයන සාන්ද්‍රණයක් තියෙන නිසා පුතේ Cl- අයන ඔක්සිකරණය. හැබැයි දාපු බ්‍රයින් වල Cl- දැන් Cl- Cl2 බවට පත් වෙන්න නැවත Cl- සාන්ද්‍රණය අඩු වෙනවා. නැවත Cl- සාන්ද්‍රණය අඩු වෙනවා. දැන් මම කිව්වා මේ අගයත් එක්ක බලපුවම කොහොමද ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ අමාරුයි. අර ඉහළ Cl- සාන්ද්‍රණයෙන් තමයි ගේම ගහගත්තේ. හැබැයි Cl- සාන්ද්‍රණය අඩු වෙනකොට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න නැඹුරුවක් තියෙනවා. ඒ නිසා පුතේ අපිට දාන බ්‍රයින් ද්‍රාවණයක අර සෝඩියම් ක්ලෝරයිඩ් වල ඒ Cl- ගොඩාක් පල්ලෙහාට වැටෙනකම් බ්‍රයින් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කරන්න බෑ. Cl- සාන්ද්‍රණය අඩු වෙනකොට OH- ඔක්සිකරණය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට දාන බ්‍රයින් යම් ප්‍රමාණයක් වැය වුණාට පස්සේ නැවත කෝෂයෙන් අයින් කරන්න. අන්න ඒක තමයි යට නලය බලන්න ඉලියාගත්ත එක. වැය වූ බ්‍රයින් ඉවතට. ඒ කියන්නේ පුතේ දාපු බ්‍රයින් වල Cl- සාන්ද්‍රණය යම් ප්‍රමාණයකට අයින් වෙනකොට අපි ඒ බ්‍රයින් ටික අයින් කරනවා. අලුතෙන් බ්‍රයින් පොම්ප කරනවා. එසා බ්‍රයින් වල තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් වල ඒ Cl- සියල්ලම Cl2 කරලා ඉවත් කරන්නේ නැහැ. ඒ නිසා මෙතන කියනවා පුතේ Cl- සාන්ද්‍රණය වැඩි බැවින් OH- අයන ඔක්සිකරණය නොවේ. හැබැයි Cl- සාන්ද්‍රණය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මම ආයෙ කියනවා තවද Cl- සාන්ද්‍රණය අඩු වන විට තවද Cl- සාන්ද්‍රණය අඩු වන විට හොඳට අහගෙන ලියන්න. තවද Cl- සාන්ද්‍රණය අඩු වන විට මොකද වෙන්නේ? බ්‍රයින් ද්‍රාවණය අලුත් කරයි. අලුත් කරයි කියන්නේ සරලව කියන්නේ Cl- සාන්ද්‍රණය අඩු වෙනකොට බ්‍රයින් ද්‍රාවණය දාපු බ්‍රයින් ද්‍රාවණය අයින් කරලා අලුතෙන් බ්‍රයින් පුරවනවා.
මෙහෙන් බ්‍රයින් ද්‍රාවණ දානවා වැය වෙන බ්‍රයින් ටික අයින් කරනවා මෙහෙන් බ්‍රයින් දානවා වැය වෙන බ්‍රයින් ටික අයින් කරනවා හරි ඒ නිසා මේ එතරදී ඔයාලට මම පස්සේ කියනවා මේ අයින් කරන බ්‍රයින් වල ඔයාලා මම ලියා ගන්න නැති 126යි 124යි නේ තිබිච්ච percentage එකෙන් තිබිච්ච ප්‍රමාණයෙන් හරි පොඩ්ඩයි අඩු වෙලා තියෙන්නේ තිබිච්ච එකෙන් පොඩ්ඩයි අඩු වෙන්නේ මොකද ඊට වඩා අඩු වෙනකම් කරන්න බෑ කරන්න ගියොත් එහෙම අපි බලාපොරොත්තු වෙන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැතුව වෙන ප්‍රතික්‍රියාවක් වෙන්න බලන අනෝඩු ක්‍රියාව තුළ ඒ නිසා බ්‍රයින් වල සංයුතිය යම් ප්‍රමාණයකට අඩු වෙනකොට ඒ බ්‍රයින් ටික අයින් කරගන්නවා අයින් කරලා අලුතෙන් බ්‍රයින් පුරවන්න ඒකට හේතුව තමයි මේ Cl- වෙනකොට OH- sign ඔක්සිකරණය වෙන බලන නිසා ඒ ටික නම් තාක් දුරට පැහැදිලි වෙන්නේ නැද්ද හරි බලමු හරි වැදගත් කරුණු වල පළවෙනි පොයින්ට් එක තමයි සාකච්ඡා කරන්නේ. ඇනෝඩ් කුටීරය තුළ Cl- වෙනකොට OH- අයන ඔක්සිකරණය විය හැක. ඒ අර්ථයෙන් මම කතා කරා Cl- වෙනකොට OH- ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඒ OH- ඔක්සිකරණය වෙන එක නවත්තලා Cl- ව දිගින් දිගටම ඔක්සිකරණය කරගන්නේ කොහොමද? ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක. ඇනෝඩ් කුටීරය තුළ අර මම අර කලින් කියාගෙන ආපු එක ඇනෝඩ් කුටීරය තුළ Cl- Cl2 වෙනකොට එයත් එක්ක ආපු ධන අයන ඉතුරු වෙනවා. ඒ නිසා පුතේ අපිට කියන්න පුළුවන් ඇනෝඩ් කුටීරය තුළ ඍණ ගතිය අඩු වෙනවා. ඒ Cl- Cl2 වෙනවනේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පුතේ සෝඩියම් ධන අයන තනි වෙන නිසා ධන ගතියක් වැඩි වෙනවා. Cl- Cl2 වන විට කෝෂයේ විද්‍යුත් උදාසීනතාවය බිඳ වැටේ. ඒකම ලියා ගන්නකො. පොළොකුඩ තේරුම් නැතත් ප්‍රශ්නයක් නෑ. Cl- Cl2 වන විට කෝෂයේ විද්‍යුත් උදාසීනතාවය බිඳ වැටේ. හරිද? දැන් මේ ඔයාලට පේන ඇනෝඩ් කුටීරය තුළ ඍණවල අඩුවීමක් හෝ ධනවල වැඩිවීමක්. නමුත් ඒක බැලන්ස් වෙනවා මෙහෙම. නමුත් එවිට කැතෝඩ් කුටීරය තුළ OH- අයන සෑදෙමින් ලියා ගන්න කැතෝඩ් කුටීරය තුළ OH- අයන සෑදෙමින් කෝෂයේ සමස්ත වශයෙන් උදාසීන ගතිය පවත්වා ගන්න. කෝෂයේ සමස්ත උදාසීන ගතිය. කෝෂයේ සමස්ත උදාසීන ගතිය පවත්වා ගන්න. ඇයි මේ පැත්ත ඍණ ගතිය අඩු වෙනවා මේ පැත්ත ධන ගතියක් වැඩි වෙනවා. ඒ ධන ගතියට හරියන්න මේ පැත්ත ජලය OH- අයන නිෂ්පත්. මේ පැත්ත ඍණ ගතියක් වැඩි. ඒතර ධන ගතියක් වැඩි වෙනවා ඍණ ගතියක් වැඩි වෙනවා වැඩක් නැහැ. සමස්තය උදාසීන. පාඩේ මේ දැන් කාරාලි දෙක විදි දෙකකට ගන්න පුළුවන්. නැති වෙන ඍණ ගතිය ඇති වෙනවා කියලා හිතන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන ජනනය වෙන මෙතන අර වැඩි වෙමින් පවතින ධන ගතිය උදාසීන වෙන මේ පැත්ත ඍණ හැදෙනවා කියලා ගන්නත් පුළුවන්. කොහොම ගත්තත් අපිට මේක පෙන්නන්න පුළුවන් සමස්තය කියලා උදාසීන. ඒ පොයින්ට් එක පොඩ්ඩක් මතක තියාගන්න. මෙන්න කියනවා ඔය Cl- Cl2 වෙනකොට ඇනෝඩ් කුටීරයේ ඍණ ගතිය අඩු වෙයි. එතන නම් පොඩි කැලලක් දාගන්න ඕන පුතේ. Cl- Cl2 වන විට ආයෙ ලියා ගන්න. Cl- Cl2 වන විට ඇනෝඩ් කුටීරයේ ඍණ ගතිය අඩු වෙනවා. හරිද මේ කිව්වනේ? ඍණ ගතිය අඩු වෙනවා. හැබැයි සෝඩියම් ධන අයන කොහෙටවත් යන්නේ නැහැ. සෝඩියම් ධන අයන කොහෙටවත් යන්නේ නැහැ. යා මුකුත් ඔක්සිකරණය හරිනේ වෙන්නේ නැහැ. හැබැයි සෝඩියම් ධන අයන අඩු නොවේ. සෝඩියම් ධන අයන අඩු නොවේ. මම වරහන් ඇතුලේ කියනවා පුතේ ධන ගතියක් ඇති වේ. ධන ගතියක් ඇති වේ. නැත්නම් ධන ගතියකි. ධන ගතියක් ඇති. මට කියන්න ඕන Cl- ටික Cl2 වෙනකොට සෝඩියම් ධන අයන ඉතුරු වෙනකොට පුතේ මේ ඇනෝඩ් කුටීරයේ ධන ගතියක් ඇති වෙනවා. ධන ගතියක් ඇති වෙනවා. ධන ගතියක් ඇති වෙනවා. හරි? කැතෝඩ කුටීරයේ OH- අයන සාන්ද්‍රණය වැඩි වෙයි. right? දැන් කැතෝඩ කුටීරය තුල H2O OH- වෙනකොට එතන OH- සාන්ද්‍රණය වැඩි වෙනවා. කැතෝඩ කුටීරයේ OH- සාන්ද්‍රණය වැඩි වෙයි. එතකොට මොකද වෙන්නේ? කැතෝඩ කුටීරයට හම් වෙනවා පුතේ ඍණ ගතියක්. මම ඒක වරහන් ඇතුලේ කියනවා ඍණ ගතියක් ඇති වෙයි. ඍණ ගතියක් ඇති වෙයි. කැතෝඩ කුටීරය තුල ඍණ ගතියක් ඇති වෙයි. කැතෝඩ කුටීරය තුල ඍණ ගතියක් ඇති වෙයි. මේ ෂෝට් නෝට් එක නිකන් අදහසක් ගන්න විතරයි. රිසෝස් බුක් එකේ නෝට් එක කියව ගන්න ඉස්සෙල්ලා ඔළුවට පොඩි කාරණා ටිකක් දාන්න. ඒ නිසා මේක මේ නෝට් එකක් විතර හරියට ලියා ගන්න බැලුවම ප්‍රශ්නයක් නෑ. කැතෝඩ කුටීරයේ ඍණ ගතියක්. දැන් මොකද වෙලා තියෙන්නේ? ඇනෝඩ කුටීරයේ ධන ගතියක් තියෙනවා කැතෝඩ කුටීරයේ ඍණ ගතියක් තියෙනවා. පටලය හරහා හට ගන්නවා විභවාන්තරයක්. විභව වෙනසක්. පටලය හරහා හට ගන්නවා විභව වෙනසක්. දැන් මේ විභව වෙනස හරහා මොකක්ද වෙන්නේ? සෝඩියම් ධන අයන ආකර්ෂණය වෙනවා මේ දිශාවට OH- ඍණ අයන ආකර්ෂණය වෙනවා මේ දිශාවට. හැබැයි පුතේ මෙන්න මේ පටලෙට නමක් තිබ්බා අයන වර්ණීය පටලය. මේ අයන වර්ණීය පටලයේදී කාර්යභාරය තමයි පුතේ සෝඩියම් ධන අයන වලට ගමන් කරන්න දෙනවා
හැබැයි OH minus අයන වලට අනිත් පැත්තට ගමන් කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියනවා මේ පටලය සෝඩියම් ධන අයන වලට පාරගම්‍යයි. මේක බය කරලා ළමයි දන්නා මේ වචන. පාරගම්‍යයි ඔලල් කාලෙත් තියෙනවා. සෝඩියම් ධන අයන වලට පාරගම්‍යයි. හැබැයි OH minus අයන වලට අපාරගම්‍යයි කියනවා. අපාරගම්‍ය. ඇත්තටම කිව්වොත් මේ ඍණ අයන වලට අපාරගම්‍යයි. ධන අයන වලට පාරගම්‍යයි. ඒ කියන්නේ ධන අයන වලට හුවමාරු වෙන්න දෙනවා. ඍණ අයන වලට හුවමාරු වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් ඇනෝඩ කුටීරයේ ධන ගතියක් ඇතිවීමත් කැතෝඩ කුටීරයේ ඍණ ගතියක් ඇතිවීමත් එක්ක පටලය හරහා තියෙනවා විභව වෙනසක්. ඒ ඔස්සේ සෝඩියම් ධන අයන ගමන් කරනවා ඔන්න කැතෝඩ කුටීරයේ තුල. හැබැයි එහෙම කියලා OH minus අයන වලට ඇනෝඩ කුටීරයට එන්න දෙන්නේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. බලන්න. කැතෝඩ කුටීරයේ OH minus සාන්ද්‍රණය වැඩි වේ. කැතෝඩ කුටීරයේ ඍණ ගතියක් ඇති වේ. එම නිසා කුටීර දෙක අතර පටලය හරහා විභව අන්තරයක් හටගනී. එම නිසා කුටීර දෙක අතර පටලය හරහා විභව අන්තරයක් හටගනී. සෝඩියම් ධන අයන පටලය හරහා කැතෝඩ කුටීරයට ගමන් කරයි. නමුත් OH minus අයන වලට ඇනෝඩ කුටීරයට යාමට පටලය ඉඩ නොදේ. පටලය ඉඩ නොදේ. මේ පටලය මේ ඇනෝඩ කුටීරයේ තියෙන සෝඩියම් ධන අයන වලට මේ පැත්තට යන්න ඉඩ දුන්නට මේ OH minus අයන වලට මේ පැත්තට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ කොහොමද ඉඩ දෙන්නේ නැත්තේ කියලා මම කියලා දෙන්නම් මේක මැකුවට පස්සේ. කොහොමද මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද මේ පටලය සෝඩියම් ධන අයන වලට ඇතුළේ යන්නත් OH minus අයන වලට යන්නත් ඉඩ නොදෙන්නේ කියලා මම පැහැදිලි කරා. දැනට මතක තියාගන්න ඔය කාර්යභාරය. දැන් හරියනේ පුතේ වැඩේ. ඉස්සෙල්ලා මොකද මම කිව්වේ? අපේ අවුට්පුට් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න ඕන. OH minus අයන හැදෙන්නේ කැතෝඩ කුටීරය තුල. සෝඩියම් ධන අයන ඉතුරුනේ ඇනෝඩ කුටීරය තුල දෙන්න දෙපැත්තේ. එහෙම ඉතලා හරියන්නේ නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න නම් දෙන්න එකට ඉන්න ඕන. එක පැත්තකට එන්න ඕන. එහෙනම් දැන් ඔයාලා මතක තියාගන්න කැතෝඩ කුටීරයේ තියෙන OH minus ඇනෝඩ කුටීරයට එනවා නෙමෙයි. ඇනෝඩ කුටීරයේ තියෙන සෝඩියම් ධන අයන කැතෝඩ කුටීරයට ගියාම ඔන්න දැන් අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජනනය වෙනවා. කැතෝඩ කුටීරය තුල ක්‍රමයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය වැඩි වෙනවා. තුන්වෙනි පොයින්ට් එක. දැන් මම කියන්නේ මේ සෝඩියම් ධන අයන මේ පැත්තට ආවට පස්සේ දැන් කැතෝඩ කුටීරය තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. හරිනේ මේ පැත්තේ OH minus අයන ජනනය වුණා. මේ පැත්තේ සෝඩියම් ප්ලස් ජනනය වුණා. සෝඩියම් ප්ලස් ටික මේ පැත්තට ආවම මේ පැත්තේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජනනය. එන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි. හරි. ඊළඟට ඔයාලගේ විභාගයට අහන්න පුළුවන් සුලභම ප්‍රශ්නයක් තමයි පුතේ මේ පැත්තේ තියෙන OH minus අයන මේ පැත්තට ආවොත් මොකද පාඩු? මොකක්ද තියෙන අවුල? ඇයි සෝඩියම් ධන අයන මේ පැත්තට ගමන් කරවන්නේ? OH minus අයන මේ පැත්තට ඇවිල්ලා සෝඩියම් ධන අයන එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ පැත්තේ හැදෙන්න බැරි. මේ පටලය නිර්මාණය කරන්න බැරිද OH minus අයන වලට මේ පැත්තට එන්න. වැඩේ පුතේ P ගුණය උගන්වනවා OH minus අයන වලට පුළුවන් Cl2 එක ප්‍රතික්‍රියා කරලා විවිධ අයන හදන්න. ClO3 minus වගේ අයන හදන්න. ද්විධාකරණයක් කරන අතර Cl. ඒ නිසා මේකදී ඇනෝඩ කුටීරය තුළ Cl minus අයන වලින් Cl2 ජනනය වෙන නිසා OH minus වලට කිසිසේත්ම ඇනෝඩ කුටීරයේ පැත්තට එන්න දෙන්න බෑ. ඒකට හේතුව OH minus අයන Cl2 එක ප්‍රතික්‍රියා කරන නිසා. එහෙනම් අපිට OH minus අයන විනාශ කරගන්න බෑ නේද? OH minus අයන තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල එක කෑල්ලක්. ඒ නිසා අපිට කරන්න වෙන්නේ OH minus අයන මේ පැත්තට දෙන එක වෙනුවට සෝඩියම් ධන අයන අනිත් පැත්තට යන සලස්සලා Cl2 නිෂ්පාදනය වෙනවා ඇනෝඩ කුටීරය තුළ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය වෙනවා කැතෝඩ කුටීරය තුළ. නැත්නම් කැතෝඩ කුටීරය පැත්තෙන් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අයින් කරන්නේ. ඒ නිසා මෙතන අවසාන පොයින්ට් එක තියෙනවා OH minus අයන ඇනෝඩ කුටීරයට පැමිණියොත් ඒ කියන්නේ OH minus අයන මේ පැත්තට આવොත් Cl2 සමග ප්‍රතික්‍රියා කරයි. Cl2 සමග ප්‍රතික්‍රියා කරයි. ඒ නිසා අපි OH minus අයන වලට ඇනෝඩ කුටීරයට එන දෙන්නේ නැහැ. ඒක කරන්නේ කවුද? ඇත්තටම අපි නෙමෙයි ඒ පටලය. දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ පටලය මේ ධන අයන තෝරා බේරාගෙන යන්න ඍණ අයන වලට යන්න නොදෙන්නේ කියලා. ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ. මේ පටලය තියෙනවා පුතේ සිදුරු. මෙන්න මේ වගේ සිදුරු. මේ සිදුරු වල ඍණ අයන තමයි පුතේ මේ සිදුරු වල යම් සංයෝගයක් භාවිත කරලා මේ සිදුරු වලට ඍණ ආරෝපණයක් දීලා කරකට ඍණ අයන අයන මේ සිදුරු ආශ්‍රිතව තියෙනවා. ඒක කොහොමද කරන්නේ කියලා අපි කතා කරන්නේ නැහැ. ඔයාලා මතක තියාගන්න මේ පටලයේ සිදුරක් ගත්තාම මේ සිදුරේ ඍණ ආරෝපණයක් තියෙනවා. අයන තියෙනවා.
එතකොට මොකද වෙන්නේ? සෝඩියම් ධන අයන තිබ්බාම සෝඩියම් ධන අයන වලට මේ පැත්තට ආකර්ෂණය වෙන්න පුළුවන්. දැන් තියෙන ඍණායන. එසා දැන් කොහොමද විභවාන්තරයක් තියෙන එකේ සෝඩියම් ධන අයන වලට මෙහෙම යන්න පුළුවන්. මොකද මෙතන ඇනායන තියෙන නිසා ඇනායන වලින් සෝඩියම් ධන අයන ආකර්ෂණය කරනවා. ඒ නිසා සෝඩියම් ධන අයන වලට මේ සිදුරු තුලින් යෑමේ හැකියාවක් තියෙනවා. මොකද මේ ඍණායන විසිනුත් මෙයාව ආකර්ෂණය කරනවා. හැබැයි OH- අයන වලට මේ විභව වෙනස හේතුවෙන් මේ ඍණ පැත්තේ සිට ධන පැත්තට එන්න ආසාව තිබ්බට එයාට මේ සිදුරු ළඟට එන්න බෑ. සිදුරු වටේට තියෙන ඍණ ගතිය නිසා තියෙන ඍණ විකර්ෂණ. ඒ නිසා මේ සිදුරු මගින් ඍණායන විකර්ෂණය කරනවා. ඔන්න ඔය වගේ යාන්ත්‍රණයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඍණායන වලට පටලය හරහා ගමන් නොකරන්නත් ධනායන වලට පටලය හරහා ගමන් කරන්නත් ඒ යාන්ත්‍රණයක් හදලා තියෙන්නේ. පටලය කරන්නේ එහෙමයි. එයාගේ සිදුරු වල තියෙන ඍණ ගතිය, ඒ සිදුරු වල තියෙන ඍණ ගතියෙන් ධනායන ආකර්ෂණය කරලා අනිත් පැත්තට යවනවා. හැබැයි ඍණායන විකර්ෂණය කරනවා. ඒ විදිහට තමයි පුතේ මෙයා සෝඩියම් ධනායන වලට පාරගම්ම්‍ය වෙලා OH- අයන වලට අපාරගම්ම්‍ය වෙනවා. හරි. ඊළඟට නිකන් පාඩම් කරලා දාගන්න මම අර කලින් කියපු පාඩමේ විභාගයට අහන්න පුළුවන් මේ ලෙඩ් කෝෂය තියෙන අවාසිය. එක අවාසියක් තමයි පුතේ අවසානයේ නිෂ්පාදනය කරගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ලෙඩ් මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා මම දාලා තියෙනවා එක අවාසියක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග සුළු වශයෙන් ලෙඩ් මිශ්‍ර වීම. ලෙඩ් මිශ්‍ර වීම. අනිත් අවාසිය තමයි පුතේ පරිසරයට ලෙඩ් එකතු වෙන්න පුළුවන්. පරිසරයට ලෙඩ් මිශ්‍ර වීම හෝ ලෙඩ් එකතු වීම. පරිසරයට ලෙඩ් එකතු වීම. ඒ කියන්නේ පාරිසරික බලපෑමක් තියෙනවා. පාරිසරික බලපෑමක් තියෙනවා ලෙඩ් කෝෂය. ලෙඩ් කෝෂය. ඊළඟට ඔයාලෙන් අහන්න පුළුවන් පටල කෝෂයේ තියෙන වාසි. ඒ කියන්නේ අපි දැන් මේ කතා කරපු පටල කෝෂයේ තියෙන වාසි. දැන් ලෙඩ් කෝෂය ගත්තාම ඕගොල්ලන් කිව්වා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ලෙඩ් වගේ අපද්‍රව්‍ය මිශ්‍ර වෙන්න පුළුවන් කියලා. හැබැයි පටල කෝෂය ගත්තාම පුතේ එක වාසියක් තමයි ඔය ප්‍රාචීර සහ ලෙඩ් කෝෂයට සාපේක්ෂව අපි කතා කරනවා නැත්නම් මේ ලෙඩ් කෝෂයත් එක්ක විශේෂයෙන් සංසන්දනය කරලා කතා කරනවා. පටල කෝෂයේ තියෙන වාසියක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංසුද්ධතාවය ඉහළ වීම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංසුද්ධතාවය ඉහළ වීම. ඔයාලට සෝක රිසෝස් බුක් එකේ බලන්න පුළුවන් මම පෙන්නන්නම්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංසුද්ධතාවය ඉහළ වීම. ඒ පටල කෝෂයේ වාසියක්. එයාගේ වාසිය නෙමෙයි කතා කරන්නේ. එයාගේ වාසිය කතා කරන්නේ. ඊළඟට දැන් සාපේක්ෂව මෙයාට අඩු විද්‍යුත් ප්‍රමාණයක් ඕන. අඩු විද්‍යුත් ප්‍රමාණයක්. නිකන් අපි ඒවනම් මේ පොයින්ට්ස් සාකච්ඡා කරන්න වෙලාව ගන්න කරමි. අපි ඒවා නිකන් කියලා මතක් කරනවා විතරයි. හරි. අඩු විද්‍යුත් ප්‍රමාණයක් තමයි යට ඕන. ඒක වාසියක්. ඒ කියන්නේ අනිත් දෙකට සාපේක්ෂව මෙයාට අවශ්‍ය කරන විද්‍යුත් ප්‍රමාණය අඩු වෙනවා. ටික අපි වාසියක් විතර ගමු. අඩු විද්‍යුත් ප්‍රමාණයක් වැය වෙනවා. ඊළඟට අඩු පාරිසරික බලපෑම. නැත්නම් පාරිසරික බලපෑම අවම වී. දැන් අපි ලෙඩ් එකත් එක්ක සංසන්දනය කරලා දැන් ලෙඩ් මිශ්‍ර වෙන්න පුළුවන් පරිසරෙට. පරිසරෙ ලෙඩ් මිශ්‍ර වෙන්න පුළුවන්. අර පටල කෝෂය ගත්තාම එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා කරන පාරිසරික බලපෑම අවම. පාරිසරික බලපෑම අවම. පාරිසරික බලපෑම අවම. එතකොට ඔයාලා මෙතනදී පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ප්‍රයෝජන Cl2 සහ H2 වල ප්‍රයෝජන රිසෝස් බුක් එකේ තියෙනවා. නැත්තම් මම දෙන්නම් ඔයගොල්ලන්ට අපි ඒ ටිකක් පාඩම් කරගන්න ඕන. මම අර නෝට් එකට දැම්මා. අනිවාර්යයෙන්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ප්‍රයෝජන එකක් දෙකක් Cl2 සහ H2 වල ප්‍රයෝජන එකක් දෙකක් මතක තියාගන්න කියලා ඔයගොල්ලන්ට මම දාලා තියෙනවා. මතක් කරලා දෙන්න. ඔයාලා රිසෝස් බුක් එකේ පෙරලා හරි ටක් ගාලා බලලා මතක් කරගන්න ඕන. හරිද? එතකොට දැන් මේ සම්පූර්ණ සිද්ධිය ඔයාලට මෙන්න මෙහෙම මතක තියාගන්න. ඔයාලා පාඩම් කරනකොට ඔයාලා ඉස්සරලාම ලොකු කෝෂයක් අඳගන්න. ලොකු කෝෂයක් අඳගන්න. ඔයාලා තව කෙනෙක්ට උගන්වනවා වගේ මේක විස්තර කරන්න. මේක විස්තර කරන්න. කොහොමද විස්තර කරන්නේ? මේක කරන්න පුළුවන්. ඔයා තීරණය කරන්න මේකෙන් කවුද කැතෝඩේ කියලා. මම මේක බැටරිය ධනාත්මකයට සම්බන්ධ කරන ඇනෝඩ් කුටීරය, මේක බැටරිය ඍණාත්මකයට සම්බන්ධ කරන කැතෝඩ් කුටීරය. ඒ කියන්නේ මේක මම කැතෝඩේ කියලා තීරණය කරලා ඉවරයි. මේක මම ඇනෝඩේ කියලා තීරණය කරලා ඉවරයි. ඇනෝඩේ හදන්නේ ටයිටේනියම් වලින්, කැතෝඩේ හදන්නේ නිකල් වලින්. හැම වෙලේම මේ කර්මාන්තයේ සාරාංශය පාඩම් කරගන්න ඕනේ. නැත්නම් නම් පාඩම් කරන්න හම්බෙන්නේ. ඊට පස්සේ ඒකට ටික ටික කරුණු ඔයගොල්ලෝ වැඩ කරන යනම අගතු කරගන්න. ඒක තමයි පාඩම් කරන දේ හොඳට. දැන් මේක පාරක් ගැන ආයෙ කතා කරලා නවතුනේ. මෙන්න මේ සිදුවේ අපි මේ කෝෂයට බ්‍රයින් ද්‍රාවණය එකතු කරනවා. ඒ කියන්නේ කවුද? සෝඩියම් ක්ලෝරයිඩ්, සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ්. අර පිරිසුදු කරන ඒවා පොඩ්ඩක් පැත්තකින් ඉඳලා ඉස්සෙල්ලා අත්‍යවශ්‍යම කොටස අපි ඉස්සෙල්ලා පාඩම් කරමු. සෝඩියම් ක්ලෝරයිඩ් බ්‍රයින් ද්‍රාවණය එකතු කරනවා. මේකට තියෙන ධන ගතිය ඒ නිසා මේ ද්‍රාවණයේ තියෙන Cl- අයන මෙන්න මේ ඇනෝඩේ ඇසලදී
ඇනෝඩයට ඉලෙක්ට්‍රෝන දීලා Cl - Cl2 වෙලා පිට වෙලා යනවා. ඔය ලස්සනට පාඩම් කරනවා ටික ටික. එතකොට මේ කුටීරය ඇතුළේ ධන අයන සෝඩියම් ධන අයන ඉතුරු වෙනවා. එයා තනි වෙනවා. ඒක කොහොමද දාන්නේ? මේ පැත්තෙන් ජලය එනවා. ජලය. මේ කැතෝඩය ඇසලදී ජලයෙන් H2 වායුව නිෂ්පාදනය වෙනවා ඉලෙක්ට්‍රෝන ඇත්තටම අරගෙන. H2 මෙතනින් පිට වෙලා යනවා. මොන කියන්න කතන්දරේ වගේ. එතකොට මෙතනින් ජනනය වෙනවා OH- අයන. අන්න දැන් OH- ඉන්නවා කැතෝඩ කුටීරය හරහා කැතෝඩ කුටීරය තුල සෝඩියම් ධන අයන ඉන්නවා ඇනෝඩ කුටීරය තුල. දැන් මොකද වෙන්නේ? මේ පැත්ත ධනාරෝපිතයි මේ පැත්ත ඍණාරෝපිතයි විද්‍යුත් විභව වෙනසක් හට ගන්නවා. මේ පටලයේ සෝඩියම් ධන අයන වලට මේ පැත්තට යන්න ඉඩ දෙනවා. සෝඩියම් ධන අයන OH- එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉදලා අපි එළියට දාලා. ඔය තියෙනවා ඇති. මහා ලොකු දේවල් ඉස්සලා පාඩම් කරන්න යන්න එපා. හැබැයි මතක තියාගන්න මේ පටලය OH- අයන වලට මේ පැත්තට ඉන්න දෙන්නේ නැහැ. ආවොත් මොකද වෙන්නේ? ආවොත් මේ OH- අයන Cl2 සමග ප්‍රතික්‍රියා කරනවා කියලා නිකන් ලියාගන්න ප්‍රතික්‍රියාව පුළුවන් නම් අපි ලියමු. ඊට පස්සේ ටික ටික කරුණු ඇඩ් කරනවා. මේ දාන බ්‍රයින් ද්‍රාවණය වැඩි වෙලාවක් අපිට විද්‍යුත් විච්ඡේදනය කරන්න බෑ. නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් වල Cl- අයන ගොඩාක් අඩු වෙනකම් විද්‍යුත් විච්ඡේදනය කරන්න බෑ. එහෙම වුණොත් OH- අයන ජලයෙන් එන OH- අයන O2 බවට පත් වෙනවා. ඒ නිසා ඒ යම් ප්‍රමාණයකට Cl- අයන අඩු වෙන්න දීලා ඒ වැය වෙන බ්‍රයින් ද්‍රාවණය නැවත මෙතනින් එළියට ගන්න. වැය වෙන බ්‍රයින් ද්‍රාවණය එළියට ගන්න. ඉතින් ඔක තමයි මෙතන තියෙන ප්‍රධාන කාර්යය. ඔක දෙන ප්‍රධානම කොටස් ටික ඔය ටික. ඕක පොඩක් පාඩම් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඕකට මම මේ බෝඩ් එකේ තව කාරණා ටිකක් දැම්මා. හැබැයි අර රිසෝස් බුක් එක ගත්තාම මීට වඩා කාරණා තියෙනවා. මීට වඩා කාරණා කියලා කියන්නේ මේ වෙන වැල් ෆයිලවක් තියෙන නිකන්. වැඩි විස්තර දෙන්නේ. නමුත් මේ බෝඩ් එකේ මම අත්‍යවශ්‍ය කාරණා ටික පැහැදිලි කරනවා. ඉතින් ඔය බෝඩ් එකේ දාපු කාරණා ටිකවත් හරියට ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් නම් ඊට පස්සේ රිසෝස් බුක් එකේ තියෙන අනිත් පොයින්ට්ස් වලට අපිට යන්න පුළුවන්. පැහැදිලි නේද? දැන් ඔයාලට මම හැමදාම මේ විදිහට උගන්වන්නයිද කියන්නත් බෑ. ටිකක් මේක අල්ලලා ගියාට පස්සේ ඊට පස්සේ එකපාරටම ඇතැරලා දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? ක්ලාස් එකට කලින් දවසේ කියනවා මෙන්න මේ මාතෘකාව බලා ගන්න. මම බෝඩ් එකේ වෙලා ඉගෙනනවා. බෝඩ් එකේ වෙලා ඉගෙනනවා. හරි. වෙලාව 9යි කාලයි. මම බැලුවේ අදම රිසෝස් බුක් එකක් කරලා ඉවර කරනවාද කියලා ඉවර කරමුනේ. නැත්නම් අපිට මේක දවස් දෙකකට කර්මාන්තයක් තියාගන්න කිව්වොත් ඉවර කරන්න බැරිද? හරි. මට එදා කට්ටිය කිව්වා රිසෝස් බුක් එක තියෙනවා හැමෝම ළඟ වගේ කියලා. නැති එක්කෙනෙක් හෝ දෙන්නෙක් කිව්වා. එහෙම නැති කට්ටිය ඉන්නවා මට ආයෙ මතක් කරන්න මම ළඟ තිබ්බොත් මම ඔය ඔයාලට ටියුටර් පෝස්ට් කරන වෙලාවක පෝස්ට් කරන්න. හරි. PDF එක හරි තියෙනවා. හරි. ඔන්න දැන් මම ස්ක්‍රීන් ෂෙයා කරලා සාකච්ඡා කරන්න. ඒ නිසා හැමෝටම සාකච්ඡාවට සහභාගී වෙන්න පුළුවන්. මෙතනින් වැඩේ ඉවරයි. හරි. මෙතනින් වැඩේ ඉවරයි. ආයෙ කියලා දෙන්නේ නැහැ. පොත තියෙන කට්ටියට මම highlight කරගන්න කියන ටික highlight කරගන්න. දැන් අදහසක් තියෙනවනේ. right. ඔන්න බලා ගන්න. කට්ටිය ලෑස්ති නේද? අපි එකපාරෙන් ටක් ගාලා ඉවර කළා දාමු. හරි. ආයෙ මේක ඇදලා බෑ. right. ඔන්න ලෑස්ති වෙන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කියනවා පුතේ තව නමක් කෝස්ටික් සෝඩා කියලා. හොඳට අහගෙන ඉන්න. හරි. කෝස්ටික් සෝඩා. එහෙනම් අපි මේ කතා කරන්නේ කෝස්ටික් සෝඩා නිෂ්පාදනය. අපි ඊට කලින් කතා කරේ මැග්නීසියම් නිෂ්පාදනය ඩව් කෝෂයේ භාවිත කරලා. ළමයික උත්තර දීලා තිබ්බා. ඩව් කෝෂය. එහෙනම් කෝස්ටික් සෝඩා. ඒකවල මුලින්ම දෙනවා පොල්ලෙන් ගැහුවා වගේ මුලින්ම කියනවා පිරිසුදු සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් බ්‍රයින් ලෙස හැඳින්වේ. දැන් ඒ වගන්ති අවුලක් තියෙනවද? අපි එහෙම එකින් එක විසඳගමුකෝ. ඒ වගන්ති අවුලක් නැහැනේ. බ්‍රයින් ද්‍රාවණයක් කියලා කියන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය බ්‍රයින් ද්‍රාවණයක් කියලා කියනවා. එතන මම ගුවා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන්නේ බ්‍රයින් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරලා. එතන ඒ වගන්ති අවුලකුත් නැහැ ඔයගොල්ලන්ට නේ. right. ඔයාලා දන්නවා අතුරු පළ ලෙස හයිඩ්‍රජන් වායුව හැදෙනවා. ඊට අමතරව ඒක හැදෙන්නේ කොයි පැත්තෙන්ද? කැතෝඩේ පැත්තෙන්. ඒක ඔයාලට එකපාරටම මතක නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා දැන් කරන්න ඕන ඔයාලගේ පොතේ ආවෙතන කැතෝඩේ ඇසලින් H2 වායුව හා ඇනෝඩේ ඇසලින් Cl2 වායුව ජනනය වෙනවා. ඒක අවුලකුත් නැහැනේ. ඔයාලට එකපාරටම අමතක වෙන්න පුළුවන් කොතනින්ද යන්නේ කියලා. නමුත් එහෙම එකක් මම කිව්වනේ. හරි. එතකොට මෙන්න බ්‍රයින් ද්‍රාවණය හදන හැටි. කොහොමද? මේ පොත තියෙනවා නම් මේක ඉස්සරහින් ලියා ගන්න මේ බ්‍රයින් ද්‍රාවණය සැකසීම. ඒ කියන්නේ ලුණු අරගෙන සෝඩියම් ක්ලෝරයිඩ් ඝනය අරගෙන ජලයේ දිය කරලා පුතේ අපිට පුළුවන් බ්‍රයින් ද්‍රාවණය හදන්න. බ්‍රයින් ද්‍රාවණය හදන්න.
එතන මේකෙන් අදහස් කරන්නේ බ්‍රයින් ද්‍රාවණය කියන එක මේ. සෝඩියම් ක්ලෝරයිඩ් ඝනය ජලයත් එක්ක ක්‍රියා කරලා ජලයත් එක්ක ජලය දිය කරලා සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය මේ බ්‍රයින් ද්‍රාවණය. හරි. මේ තියෙන මොකක්ද? මම ලියපු සමස්ත ප්‍රතික්‍රියාව. ඒතර ඔයගොල්ලන්ගේ පොත තියෙනවා නම් පොත තියෙන කට්ටිය ලියා ගන්න මේකෙන් අදහස් කරන සමස්ත ප්‍රතික්‍රියාව. අර අපිට එකතු කරද්දී මේක නෙමෙයි දාවේ. මේක නෙමෙයි දාවේ. මේක අපි මේ ගොඩ නගමු. බය වෙන්න එපා මේ ගොඩ. මෙතන තියෙනවා පුතේ ඔක්සිකරණාර්ථ ප්‍රතික්‍රියාවයි හරණාර්ථ ප්‍රතික්‍රියාවයි. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙහෙම ඔක්සිකරණාංක දාගන්න. ඔතන වෙනස් වෙන්නේ මෙන්න මෙහෙම. ඔතන වෙනස් වෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙතන ක්ලෝරයිඩ් අයන ඍණ එකේ තියෙන්නේ. එයා පුතේ බිඳුවට යනවා. මෙන්න මේ ජලයේ හයිඩ්‍රජන් තියෙන ධන එකේ එයා මෙන්න මෙතන බිඳුවට යනවා. ඒතර ඇත්තටම වෙලා තියෙන Cl - Cl2 වලට ඔක්සිකරණය වෙනවා. මේ ජලය නැත්තම් ජලයේ තියෙන හයිඩ්‍රජන් H2 බවට ඔක්සිහරණය වෙනවා. මොනවා ලියවෙද්ද දන්නේ නැහැ බලාගෙන හරි. ඔක්සිහරණය වෙනවා. ඒක තේරුම් ගන්න. පැහැදිලිද? right. ඒගොල්ලෝ ඉස්සෙල්ලාම මුලින්ම ප්‍රතික්‍රියා ටික දීලා තියෙනවා. වැඩි ඉස්සරහට යන්න කලින්. right. හරි. මෙන්න මේ කොටස අපි අවසානට තියාගමු. මේ කොටස අවසානට තියාගමු. විද්‍යුත් විච්ඡේදනය මගින් කෝස්ටික් සෝඩා නිෂ්පාදනය කිරීමට භාවිතා කරන කෝෂ මොන නමින් හඳුන්වන්නේ highlight කරගන්න. ක්ලෝරෝ ඇල්කලි කෝෂ ලෙස හැඳින්වෙනවා. මම කියවන්නේ ඒවා වර්ග තුනයි. රසදිය කෝෂය, ප්‍රාචීර කෝෂය, පටල කෝෂය. හරි. මේකේ මෙන්න මෙතන තියෙන අර වාසි අවාසි ටිකනේ. පොඩ්ඩක් අපි බලමුද? රසදිය කෝෂ ක්‍රමයේ පදනම් කරගෙන මුල් යුගයේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන ලදී. එහෙත් මෙන්න අවාසි ටික දැන් මේවතර අපි කතා කරලා ඉවරයි. ඒ නිසා මේ අලුත් කාරණා නෙමෙයි highlight කරගන්න අවාසි ටික. මෙන්න මේ කෝෂ තුනේ නමත් highlight කරගන්න. මේ ක්ලෝරෝ ඇල්කලි කෝෂකේ නමත් highlight කරගන්න. ඔන්න රසදියගේ අවාසි highlight කරගන්න. මොකද්ද? පරිසරයට රසදිය නිදහස් වීමට හැකියාවක් තිබීම. ඒ කොහොමද වෙන්නේ කියලා අපි හිතන්න ඕනේ. ඊට ඊළඟ අවාසිය තමයි නිපද වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ආශ්‍රිතව ඉතා ස්වල්ප වශයෙන් රසදිය අන්තර්ගත වීම. ඒ කියන්නේ හදන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලත් අපද්‍රව්‍ය විදිහට රසදිය තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කෝෂයේ රසදියත් එක්ක මොකක් හරි ගණදනුවක් තියෙනවනේ. මේ කෝෂය ගැන ඉගෙන ගන්න නැතුව අපිට රසදිය එන්නේ කොහෙන්ද කියලා කියන්න බෑ. අපි හිතමු මේ කෝෂයේ රසදිය භාවිතා වෙනවා නැත්නම් මේ කෝෂය තුළ රසදිය ජනනය වෙනවා. මේ රසදිය පරිසරයට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට එකතු වෙන්න පුළුවන්. ඒක අවාසියක්. හරි. ඔන්න අවාසි. පටල කෝෂය හා ප්‍රාචීර කෝෂය බොහෝ දුරට එක හා සමාන වේ. අපි ඒක දැනට පොඩ්ඩක් සාකච්ඡා කරගෙන යමු. පටල කෝෂයයි ප්‍රාචීර කෝෂයයි එක හා සමානයිලු. මොකක්ද මේ දෙන්නගේ තියෙන ප්‍රධාන වෙනස? ප්‍රධාන වෙනස තමයි පුතේ දැන් ඔයාලා දැක්කා පටල කෝෂයේ ඇනෝඩ කුටීරය සමේ තියෙන මේ බලන්න. පටල කෝෂයේ ඇනෝඩ කුටීරය සහ කැතෝඩ කුටීරය වෙන් කරන්නේ අයන වර්ණීය පටලයකින්. අයන වර්ණීය පටලයකින්. හැබැයි ප්‍රාචීර කෝෂයේ පුතේ මෙතන පටලයක් වෙනුවට තියෙන්නේ ප්‍රාචීරයක්. මොකක්ද යකෝ පටලේ ප්‍රාචීරයේ වෙනස? හරි අපි පස්සේ කතා කරමු දැනට මතක තියාගන්න. පටල කෝෂයේ තියෙන පටලයක් ප්‍රාචීර කෝෂයේ තියෙන්නේ ප්‍රාචීරයක්. මේ දෙක වෙනසක්. මේ දෙක තමයි මේකේ තියෙන වෙනස. ඒ නිසා ඒ වගන්තියට ලොකු අවුලක් නැහැ. දැන් ඔයාලා මන් නැතුව කියවගද්දි මම මේ බලන්නේ ඔයාලට අවුල් වෙන්න පුළුවන් වගන්ති මොනවද කියලා. අවුලක් නැහැනේ. කොහොම හරි මතක තියාගන්න පුළුවන්. පටල කෝෂයේ පටලයක් තියෙනවා. ප්‍රාචීර කෝෂයේ ප්‍රාචීරයක් තියෙනවා. එහෙනම් අපිට වෙනසක් ඇහුවොත් වෙනස ලියා ගන්න පුළුවන් නේ. බැරි නෑනේ. right. අන්න එහෙනම් අපි මෙතෙන්ට වෙනකන් දැන් ඉවරයි. ඊටු ටික කියමු බලන්න. පටල කෝෂයේදී ඇනෝඩය සහ කැතෝඩය වෙන් කිරීමට දැන් ඔන්න අපි දන්න එකක් කියවන්න යන්නේ. පටල කෝෂයේ මොකද්ද භාවිතා කරන්නේ? පටලයක්. මොන පටලයක්ද? සෝඩියම් ධන අයන වලට යන්න දෙන OH- වලට යන්න නොදෙන. මේ පටල කියන්නේ දැන් අපි කතා කරන එක හරි අමතක කරන්න එපා. පටල කෝෂයේදී ඇනෝඩය හා කැතෝඩය වෙන් කිරීමට සෝඩියම් ධන අයන සඳහා පාරගම්ම්‍ය පටලයක් යොදා ගනී. අපි දන්නේ නැති කාරණයක් නෙමෙයි. ඒක දන්න. ඔයා දන්නවා සෝඩියම් ධන අයන වලට පාරගම්ම්‍ය වගේම OH- වලට අපාරගම්ම්‍ය කියලා දන්නවා. හරි. මෙන්න මේ ටික අලු. මේ ටික අලු. ඒ ටික තියන්න. ඒ ටික මම බෝඩ් එකේ කියලා දෙන්නම්.
ඒ ටික. ඒතර අපි ඇරියා කැලි දෙකක්. මෙන්න මේ ටික ඇරියා මේ වගන්ති ඇරියා මේ ටික තිබ්බා. හරි. අපි යමු ඉස්සරහට. මෙන්න මෙතන තියෙනවා පටල කෝෂයේ භාවිතයේ වාසි highlight කරගන්න. නිපදවන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දී සංසුද්ධතාවයේ ඉහළ වීම පටල කෝෂයේ වාසි පුතේ හරි. අඩු විද්‍යුත් ප්‍රමාණයක් වැය වීම පාරසරික බලපෑම අවම වීම highlight කරගන්න. ඒ පටල කෝෂයේ වාසි. හරි. මෙන්න මේ කැලලක් දැනට පොඩ්ඩක් තියාගන්න කොන්නෝ. ඒක පොඩ්ඩක් තියාගන්න. මෙන්න මෙතන රසදිය කෝෂය, පටල කෝෂය සහ ප්‍රාචීර කෝෂය සංසන්දනය කරලා තියෙනවා. කෝෂය සඳහා සැපිය යුතු විභවය, ධාරා ඝනත්වය, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංයුතිය. මම මේ වෙලාවේ ධාරා ඝනත්වය ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඒක නිකම්ම ධාරා ඝනත්වය ගැන තිබුණා. අපිට පේනවා ඉහළම විභවයක් අවශ්‍ය වෙන්නේ රසදිය කෝෂයට. රසදිය කෝෂයට. රසදිය කෝෂයට. ඉහළම ධාරා ඝනත්වයක් තියෙන්නේ රසදිය කෝෂයනේ. රසදිය කෝෂය. අඩුම පටල කෝෂය. හැබැයි ධාරා ඝනත්වය ගත්තාම ප්‍රාචීර කෝෂයේ ධාරා ඝනත්වය අඩුයි. අපි මෙතන නිකන් පොඩ්ඩක් නිකන් පොඩි ටච් එකක් දාගමු මේ කෝෂ විභවය. රසදිය කෝෂයේ වැඩි මේ අගයන් මතක තියාගන්න ඕනේ නැහැ. පටල කෝෂය අඩුයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංයුතියට තමයි මම මෙතනදී ප්‍රධාන වශයෙන්ම ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්නේ. හරි. දැන් මේ සංයුතිය ගත්තාම බර අණුව 150ක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා පුතේ. පටල කෝෂයේ 135. ප්‍රාචීර කෝෂයේ තමයි අඩුම. ඒතර ඔයාලා කල්පනා කරා යකෝ දැන් මේ කලින් කියලා වань සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංසුද්ධතාවය ඉහළයි කියලා. ඒ සංසුද්ධතාවය ඉහළ කියන එක වෙනම කතාවක්. මෙයාගේ මේ සංයුතිය ඉහළයි කියන එක තව කතාවක්. දැන් මෙතන රසදිය කෝෂයේ මෙතන සංයුතිය වැඩි වෙන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රසදිය වගේ දේවල් මිශ්‍ර වෙන්න පුළුවන්. සංයුතිය අතින් ගත්තාම රසදිය කෝෂයේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංයුතිය අතින් ගත්තාම ඒ කියන්නේ දැන් මේ අහන්නකො පුතේ. දැන් ඔයාලා කල්පනා කරේ මොකද්ද මේ සංයුතිය කියලා. මම පොඩ බෝඩ් එකට යනවා. දැන් මතක තියාගන්න අපි ඇනෝඩ කුටීරයේදී පුතේ මෙතනින් වෙන් කරගන්නේ 100% සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි. 100% සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි. මෙතනින් අපි වෙන් කරගන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණය. ඒ කියන්නේ උතනින් වෙන් කරගන්න සෝඩියම් වෙන් කරගන්න එකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා, ජලයක් තියෙනවා, සමහර ලාට තව අපද්‍රව්‍යයක් තියෙන්න පුළුවන්. ඒ සමස්ත මිශ්‍රණය ගත්තාම උතන තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි බර අණුව 150ක්. ඒ කියන්නේ ද්‍රාවණයේ ග්‍රෑම් 100ක් ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා ග්‍රෑම් 50ක් කියන එක. ඒ කියන්නේ බර අණුව ප්‍රතිශතය කියන්නේ ඒක. ඒතර මෙතනින් වෙන් කරගන්න ද්‍රාවණයේ ග්‍රෑම් 100ක් ගත්තොත් රසදිය කෝෂයේ ග්‍රෑම් 50ක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. පටල කෝෂයේ ග්‍රෑම් 35ක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ප්‍රාචීර කෝෂයේ ග්‍රෑම් 15ක් හෝ ඒ කියපු ප්‍රමාණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒකයි ඒ කියන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ කැතෝඩ කුටියේ වෙන් කරගන්න 100%ක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි. අපි වෙන් කරගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. පස්සේ අපි ඔගේ ජලය වාෂ්ප කරලා මෙතන තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංයුතිය පස්සේ වැඩි කරගන්න. ඒක මම නෝට් එක අවසානට කියන්නේ. විවිධ වැඩ සඳහා අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංයුතිය පස්සේ වැඩි කරගන්න ඕන. නමුත් කෝෂයෙන් අපිට වෙන් කරගන්න පුළුවන්. එහෙම 100ට 100 වගේ සංයුතියක් වෙන් කරගන්න බෑ. එහෙම වෙන් කරගන්න පුළුවන් සංයුතිය ටික තමයි ඔය දාලා තියෙන්නේ. පොඩ්ඩක් මතක තියාගන්න උත්සාහ කරන්න. නැත්නම් විභාගයක් ලඟ වෙද්දී හරි. ඔව් ප්‍රශ්නයක් අහලා දෙනවා මම ප්‍රශ්නෙට උත්තර දෙන්නම් HCl හැදෙන්න පුළුවන්ද කියලා. right බලමු. right ඒක චුට්ටක් මතක තියාගන්න. ඒ නිසා මේ අනික තමයි ඔයාලට මම chance එක දෙනවා මේක හැම අස්සක් මුල්ලක්ම පැහැදිලි කරන්න නැතුව පුතේ ඕගොල්ලෝ ඇත්තටම මම එහෙම කියලා දුන්නා සමහරවිට ඕගොල්ලෝ මේක පාඩම් කරන්නේ. ඒතර තේරුමක් නැහැ. ඇත්තම කතාව පාඩම් කරන ළමයින්ට තව ඕන තරම් ප්‍රශ්නේ ඒගොල්ලන්ට අහන්න පුළුවන්. ඒතර මම ප්‍රශ්න තියෙන ළමයින්ට කියලා දෙන්න පුළුවන්. නැත්තම් මේක අල්ලගෙන ගොඩාක් වෙලා කර කර හිටියොත් වැඩක් නැහැ. හරි. ඒක මතක තියාගන්න. හරි. එහෙනම් පොඩි සංසන්දනයක් කරගන්න මෙන්න මෙතන. හැබැයි පුතේ මේක මෙහෙමයි. මෙව්වා සාමාන්‍යයෙන් මේ කර්මාන්ත රසායනය පාඩම් කරනකොට මෙව්වට මූලිකත්වය දීලා කටපාඩම් කරන්න යන්න එපා. මෙව්වා ප්‍රශ්නයක් ආවොත් පොත බලලා ලියන්න. විභාගයේ ලං වෙලා වගේ චුට්ටක් බලා ගන්න. එහෙමයි කරන්නේ. හරි. මේ හැම එකක්ම නිකන් දැම්ම ඉඳන් පාඩම් කරන්න ගියොත් එහෙම ඔයාලට කර්මාන්ත රසායනය එපා වෙනවා. හරි. ඔන්න දැන් පටල කෝෂ ක්‍රමයට එනවා. දැන් බලමු වගන්තිය අපි දන්නේවද නැතිවද තියෙන කියලා. ඉක්මන් කරමු. බ්‍රයින් ද්‍රාවණය පටල කෝෂ ක්‍රමයේදී භාවිතා වන බ්‍රයින් ද්‍රාවණය ඉතා පිරිසුදු විය යුතුය.
හරි මෙතන තියෙනවා අපද්‍රව්‍ය විදියට මැග්නීසියම් 2+ කැල්සියම් 2+ සල්ෆේට් තියෙන්න පුළුවන් කියලා. ඒක බාධා පමුණනවා කියලා තියෙනවා. ඒ බාධා පමුණවන්නේ කොහොමද කියලාත් මෙතන තියෙනවා පුතේ මේ කැටායන අවක්ෂේප වීම නිසා කෝෂයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙයි. කොහොමද අවක්ෂේප වෙන්නේ? ඇයි දැන් ඔයගොල්ලෝ දැක්කනේ OH- අයන සාන්ද්‍රණය ඔකේ වැඩි වෙනවනේ කැතෝඩ කුටීරය තුල. ඒතර කැල්සියම් 2+ මැග්නීසියම් 2+ වගේ කට්ටියට අවක්ෂේප වෙන්න පුළුවන්. ඊට අමතරව මේ අයන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයට ඒ කියන්නේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට එකතු වෙලා මේ කෝස්ටික් සෝඩා වල සංශුද්ධතාවය අඩු වෙන්න පුළුවන්. අන්න ඒ දෙක හයිලයිට් කරගන්න. ඒ අයන තිබ්බහම සිදු වෙන පාඩු දෙක රිසෝස් බුක් එකේ හයිලයිට් කරගන්න. උතරාලක ඒකට අවධානය යොමු කරා කියන එක තේරෙනවනේ. හරි. ඊට පස්සේ මම මේ ටික කියවන්න යන්නේ නැහැ. මොකද මම මේ ටික උගන්වපු ටික මෙතන ආය අපව කියවන්න දෙයක් නැහැ. මෙන්න ඔයාලට පේනවා පුතේ මෙතන කියනවා සල්ෆේට් අයන එකතු කරන්න හයිලයිට් කරගන්න බේරියම් ක්ලෝරයිඩ් එකතු කරනවා. එතන මොකද සිදුවන ප්‍රතික්‍රියාව මේ තියෙන්නේ? බේරියම් 2+ අයන සල්ෆේට් අයනත් එක්ක බේරියම් සල්ෆේට් හදලා අපි අයින් කරගන්න මෙයාව පුතේ. මෙයාව තමයි අයින් කරගන්න. එතන මෙතන කියනවා මේ සෝඩියම් කාබනේට් දාලා පුළුවන්ලු පුතේ. හරි. මට ඉස්සෙල්ලා එකක් නම් මේ වැරදුනානේ. ප්‍රමාණවත් ලෙස සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් කාබනේට් එකතු කරලා විතර මැග්නීසියම් 2+ සහ කැල්සියම් 2+. එතනද පුතේ මම කිව්වේ සෝඩියම් කාබනේට් වලින් මැග්නීසියම් කාබනේට් මේ මැග්නීසියම් ධන දෙක අයින් කරන්නත් සෝඩියම් කාබනේට් දානවා කියලා නේ. නෑ. මැග්නීසියම් ධන දෙක අයින් කරන්න දාන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ කලින් පිළියෙල කරගත්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. නැත්නම් කලින් පිළියෙල කරගත්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ. එතන පොඩි නිවැරදි කිරීමක් කරගන්න. එතකොට මැග්නීසියම් ධන දෙක අයන මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ධන දෙක අයින් වෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදියට කැල්සියම් 2+ අයින් කරන්න තමයි පුතේ සෝඩියම් කාබනේට් දාන්නේ. සෝඩියම් කාබනේට් දාන්නේ. ඒතර කැල්සියම් 2+ ඒ සෝඩියම් කාබනේට් වල තියෙන කාබනේට් එක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් කාබනේට් විතර ඉවත් වෙනවා. ඒතර මම අතින් අතපසුවීමක් වෙලා තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. ඒ වගේම සෝඩියම් කාබනේට් උත් දානවා. ඊට අමතරව බේරියම් ක්ලෝරයිඩ් උත් දානවා. ඒක හයිලයිට් කරගන්න පුතේ. මේ අයන තුන අයින් කරන්න තුන් જાතියක් දානවා. Mg2+ වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් 2+ වලට සෝඩියම් කාබනේට්, බේරියම් 2+ වලට බේරියම් සල්ෆේට්. සල්ෆේට් අයන අයින් කරන්න බේරියම් ක්ලෝරයිඩ්. සල්ෆේට් අයන අයින් කරන්න බේරියම් ක්ලෝරයිඩ්. මම එකයි පාර බෝඩ් එකේ කියලා දෙන්නම්. එතන මෙන්න තියෙනවා ඔයාලට පටල කෝෂයේ රූප සටහනක්. මේක අනිවාර්යයෙන්ම අඳින්න. ඔයාලා ගෙදර පාඩම් කරනකොට ඉස්සල්ලාම මේක ඇඳගෙන මේක විස්තර කරන්න. වෙන මොකුත් පාඩම් කරන්න එපා. ඉස්සල්ලාම මේක ඇඳගෙන මේක විස්තර කරන්න. මෙතනින් බ්‍රයින් ද්‍රාවනවා, බ්‍රයින් වලට මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා පැත්තක ලියන්න. සෝඩියම් ධන අයන මේ පැත්තට, සෝඩියම් ධන අයන මේ පැත්තට යනවා. OH- අයන මේ පැත්තට යන්නේ නැහැ. කාරණා ටික පැහැදිලි කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන රිසෝස් බුක් එක පාඩම් කරද්දී බොහෝම පරිස්සමට පාඩම් කරන්න ඕන එකම දේ නැවත නැවත කියවනවා. ඒකයි මම මේක කියවන්න ආස නැත්තේ. එකම දේ නැවත නැවත කියවන්න. හරි ටික ටික බලමු. මේ කොටස මම කියලා දීලා ඉවරයි. මොකක්ද මම කිව්වේ? ඇනෝඩ කුටීරය තුල Cl- අයන වෙනුවට OH- අයන ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. නමුත් මෙන්න මෙතන විශේෂයෙන් මතක තියාගන්න පුතේ මේ දීලා තියෙන අගයන් දෙක ගැන වැඩි හිතන්න එපා. ලොකු අගය තියනවා කියන්නේ ඒ ප්‍රතික්‍රියාව වෙන්න අමාරුයි. පොඩි අගය තියනවා කියන්නේ ඒ ප්‍රතික්‍රියාව වෙන්න ලේසියි කියලා ගන්න. හැබැයි වැඩේ තියෙන පොඩි අගය තියෙන්නේ මෙයාට, ලොකු අගය තියෙන්නේ මෙයාට. එහෙම බැලුවොත් මේ ප්‍රතික්‍රියාව තමයි වෙන්න ලේසි. නමුත් හයිලයිට් කරගන්න පුතේ මෙන්න මේ ටික. සාපේක්ෂව ඉතා අඩු OH- සාන්ද්‍රණයක් හා ඉතා ඉහළ Cl- අයන සාන්ද්‍රණයක් ඇති අවස්ථාවේදී කියන කොටස හයිලයිට් කරගන්න. එතන මොකද කියන්නේ? ඇනෝඩ කුටීර ද්‍රාවණය තුල සාපේක්ෂව ඉහළ Cl- අයන සාන්ද්‍රණයක් ඇති බැවින් Cl- අයන තමයි ඔක්සිකරණය වෙන්නේ. හරි. ඔන්න ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න. Cl- අයන සාන්ද්‍රණය වැඩි නිසා තමයි පුතේ ප්‍රතික්‍රියාව ටිකක් අමාරු වුණත් කෝෂය තුළ ප්‍රායෝගිකව සිද්ධ කරන ප්‍රතික්‍රියාව Cl- අයන Cl2 කරනවා. ඒ Cl- අයන සාන්ද්‍රණය වැඩි නිසා. right. ඒ ටික මම කියලා දුන්නා. ඊට පස්සේ අපෙන් අහන්න පුළුවන් පුතේ මේ බ්‍රයින් ද්‍රාවණය ඕගොල්ලන්ට මෙන්න මෙතන chart එකේ අවසානයේ තියෙනවා මේ බලන්න. මේ බලන්න අපි භාවිතා කරන්නේ බර අණුව 126යි. සෝඩියම් ක්ලෝරයිඩ් තියෙන පුතේ බර අණුව 126ක්. හැබැයි බර අණුව 124ක් වෙනකොට අපි ඒක අයින් කරනවා එළියට. එහෙම බලුවොත් එහෙනම් 102යි වැය වෙලා තියෙන්නේ. ඒතර අපෙන් අහන්න පුළුවන් මේ බ්‍රයින් ද්‍රාවණය ඇයි මෙහෙම අයින් කරන්නේ කියලා.
ඒ බ්‍රයින් ද්‍රාවණය අයින් කරන්න හේතුව තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ. මෙන්න මෙතන විද්‍යුත් විච්ඡේදනයේ සමග Cl- අයන සාන්ද්‍රණය අඩුවේ. එතකොට OH- අයන ඔක්සිකරණය වෙලා O2 නිදහස් වෙන්න පුළුවන්ලු. අන්න ඒ නිසා පුතේ Cl- අයන සාන්ද්‍රණය ගොඩාක් අඩු වෙනක නවත්තන්න තමයි මේ කියන්නේ. බ්‍රයින් ද්‍රාවණයේ මුළු මුලින්ම විද්‍යුත් විච්ඡේදනයට භාජනය නොකරයි. බ්‍රයින් ද්‍රාවණයේ මුළු මුලින්ම විද්‍යුත් විච්ඡේදනයට භාජනය නොකරයි කියලා කියන්නේ ඒ නිසා. ඔයාලන් අහන්න පුළුවන් දැන් මම ඔයාලට දෙනවානේ අභ්‍යාස මාලාව. අර මැග්නීසියම් 2+ වල දුන්නා වගේ දුන්නා නේද? මම අහනවා ඇයි බ්‍රයින් ද්‍රාවණය අඛණ්ඩව විද්‍යුත් විච්ඡේදනයට භාජනය කරන්නේ නැත්තේ? ඇයි බ්‍රයින් ද්‍රාවණය මාරු කරන්නේ කියලා. ඒතර ඔයාලා කියන්න ඕන Cl- සාන්ද්‍රණය ඕනට වඩා අඩු වෙනකොට OH- අයන O2 වෙන්න පුළුවන්. ඒක වළක්වන්න බ්‍රයින් ද්‍රාවණය මාරු කරනවා කියලා. ඊට පස්සේ කියනවා මේ ද්‍රාවණයේ පද්ධතිය තුළ Cl- අයන සාන්ද්‍රණය අඩුවත් සෝඩියම් ප්ලස් අයන සාන්ද්‍රණය අඩු නොවේ. ඒයි සෝඩියම් ප්ලස් වලට මුත් වෙන්නේ නැහැ. සෝඩියම් ප්ලස් වලට මුත් වෙන්නේ නැහැ. ඒවා කිව්වනේ. පද්ධතිය තුළ ඒ කියන්නේ සමස්ත කෝෂයම ගත්තාම ඇනෝඩ කුටීරය කැතෝඩ කුටීරය දෙකම ගත්තාම විද්‍යුත් උදාසීනතාවයේ පැවතීම මූලික ලක්ෂණයයි. ඒ කෝෂවල පුතේ විද්‍යුත් උදාසීනතාවය තියෙනවා. දැන් සමස්ත කෝෂය ගත්තාම මේ සෝඩියම් ධන අයන නිසා පොඩි ධන ගතියක් එනවා ඇනෝඩ කුටීරයට. ඒක තමයි කියන්නේ. එහෙනම් ඒගොල්ලෝ කියනවා එහෙම සෝඩියම් ධන අයන නිකන් ඇනෝඩ කුටීරයට ධන ගතියක් එනවා නම් ඒගොල්ලෝ කියනවා Cl- Cl2 ලෙස ඇනෝඩ කුටීරයෙන් ද්‍රාවණයෙන් ඉවත් වන විටදී වෙනත් ඍණායනයක් ඇනෝඩ කුටීර ද්‍රාවණයට පැමිණෙන්න ඕන. අයියේ මේ ධන ගතිය නැති කරන්න වෙන ඍණායනයක් එන්න ඕන. එහෙම නැත්නම් මේ ධන අයනය ඔය කුටීරයෙන් ඉවත් වෙන්න ඕන. එහෙම වුණොත් ඔය උදාසීනතාවය නැවත හට ගන්න. ඔයාලා මෙන්න මේ ටික පාඩම් කරන්න එපා දැනට. මේ ටික එපා කියලා දාගන්න. දැනට පොඩ්ඩක් එපා. මෙන්න මෙතන කියනවා මොකද වෙන්නේ කියලා. Cl- අයන Cl2 සෑදෙන Cl- අයන Cl2 සෑදෙන ශීඝ්‍රතාවයට සමාන ශීඝ්‍රතාවයකින් කැතෝඩ කුටීරයේ H+ අයන H2 ලෙසට ඔක්සිහරණය වේ. ආයෙක මම බෝඩ් එකේ කියලා දෙන්නම්. කොහොමින්. මෙන්න මෙතනදී කියනවා මේ ඡේදය මොකද්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු උඩින්. මේ ආයෙත් එකම දේ බලන්න මේ කියනවානේ. පටල කෝෂයේ ආශ්‍රිතව මොකද වෙනවා කියන්නේ? ඇනෝඩ කුටීරය තුළ Cl- අයන සාන්ද්‍රණය අඩුවත් සෝඩියම් ධන අයන සාන්ද්‍රණය අඩු නෙවෙයි. එසේම කැතෝඩ කුටීරය තුළ ජලාණු විඝටනයෙන් ලැබෙන H+ අයන ඔක්සිහරණය වන නිසා දැන් එහෙම එකක් මම කියනවා H+ අයන කතාවක් ඉගෙනුවේ නැහැ. ඒකයි මම ඒ ටික තිබ්බේ. කොහොම ඉන්න. කොහොම ඉන්න. ඔය ටික කොහොම තියන්නේ? මේව පාඩම් කරන්න යන්න ඕනේ නැහැ එහෙම. අර මම උගන්වපු ටික පාඩම් කරගන්න. මම ආයෙ බෝඩ් එකේ කියන්නම් මේ ටිකේ මොනවද තියෙන්නේ කියලා. ඒකත් පැහැදිලි කරලා ඉන්නම් බෝඩ් එකේ. මෙන්න මේ ටික පොඩ්ඩක් බලා ගන්න. මේ ටිකමයි කියන්නේ. පටල කෝෂයේ ඇනෝඩ කුටීරය හා කැතෝඩ කුටීරයේ ධන අයන සඳහා පාරගම්ම්‍ය පටලයකින් වෙන් කර ඇත. ඒ ටික තේරෙනවද මම කියවනේ? මේ පටලයේ ඉතා කුඩා සිදුරු ඇති අතර ඒ සිදුරු වල මායිම ආශ්‍රිතව ඍණ අයන බැඳී ඇත. මම කිව්වේ කටවටේට තියෙන ඍණ අයන. එහෙයින් ඒ සිදුරාවට අවකාශයේ ඍණ විද්‍යුත් ශේෂ්ත්‍රයක් මගින් සිදුර දෙසට ධන අයන ආකර්ෂණය වේ, ඍණ අයන විකර්ෂණය වේ. සංසුද්ධතාවයේ ඉහළ සෝඩියම් ක්ලෝරයිඩ් මගින් සෑදූ බ්‍රයින් ද්‍රාවණයේ විද්‍යුත් විච්ඡේදනයට ලක් කරවයි ආයෙත් ඒක කියන එපා වෙනවනේ. මුලින් කිව්වනේ. කැතෝඩ කුටීරයට එක් නලයකින් අඛණ්ඩව ජලය එක් කරන විට තවත් නලයකින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ඉවත් කරයි. ඒ කියන්නේ මෙන්න මෙතන. කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ. පටලයක් ගැන කියනවා ඊට පස්සේ ආයෙ එක පාඩම වෙන එකක් කියනවා. ඒගොල්ලෝ කියනවා මෙන්න මේ අයන වර්ණීය පටලය සෝඩියම් ධන අයන වලට යන්න දෙනවලු. එහෙම කතාවක් කිව්ව එකක් කතා කරා. ඒ වගේම කියනවා මේ කැතෝඩ කුටීරයට එක පැත්තකින් ජල එවනවා අනිත් පැත්තෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික අයින් කරනවා. එහෙම ඒකුත් කියනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන්නේ ඇනෝඩේ ටයිටේනියම් හදලා කියලා ටයිටේනියම් වලින් හදලා කියලා හයිලයිට් කරගන්න. කැතෝඩේ නිකල් වලින් හදලා කියලා හයිලයිට් කරගන්න. මෙන්න මෙතන හයිලයිට් කරගන්න පුතේ අපි දාන බ්‍රයින් ද්‍රාවණයේ බර අණුව 126ක් තියෙන සාන්ද්‍රණය 126ක් තියෙන සෝඩියම් ක්ලෝරයිඩ්. හැබැයි 124ක් වෙනකොට අපි අයින් කරගන්න. ඕව තමයි අහන්න පුළුවන් දැන්. 126ක් තියෙනවා දානකොට 124යි ඉවත් කරනකොට. පොඩ්ඩයි අඩු වෙන්න දෙන්නේ අයින් කරනවා. මොකද එහෙම නැති වුණොත් පුතේ වෙන වෙන ප්‍රතික්‍රියා වෙන්න පටන් ගන්නවා. මෙන්න ඇනෝඩ ප්‍රතික්‍රියාව හයිලයිට් කරගන්න. මෙන්න කැතෝඩ ප්‍රතික්‍රියාව හයිලයිට් කරගන්න. මෙන්න සමස්ත ප්‍රතික්‍රියාව හයිලයිට් කරගන්න. මෙන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ප්‍රයෝජන අපි ඉස්සරහට කතා කරන සබන් නිෂ්පාදනයට ගන්නවා.
ප්‍රබල භෂ්මයක් ලෙස භාවිතා කරනවා. ඒ දෙක අපි දන්න දෙකක් නේ. ඒ නිසා ඒ දෙක ඉස්සෙල්ලා මතක තියාගන්න. කඩදාසි කෘතිම සේදහා සායම් කර්මාන්තයට මේක භාවිතා කරනවා. මෙන්න මේකත් ඔය කියලා තියාගන්න. ක්ලෝරින් වල ප්‍රයෝජන. ක්ලෝරින් වල ප්‍රයෝජන. ඒ කියන්නේ අතුරු පළ වල ප්‍රයෝජන. HCl නිෂ්පාදනයට භාවිතා කරනවා. ඒක පාඩම් කරන්න ලේසියින්. ඊළඟට පානීය ජලයේ බැක්ටීරියා විනාශ කරන්න භාවිතා කරනවා. අපි දන්න දේවල්. ඒ දෙක මතක තියාගන්න. ඊට අමතරව ක්ලෝරින් වල කෘමිනාශක භාවිතා කරන්න, විවිධ ඖෂධ වර්ග නිෂ්පාදනය කරන්න භාවිතා කරනවා. ඉතින් ඕවා මටත් කරන්න පුළුවන් එකම දේ ඔයාලට කියවන එක විතරයි. ඔයාලා මතක තියාගන්න. අපි කතා කරනවා PVC ගැන මේ පාඩමේදී. PVC නිෂ්පාදනය කරන නැත්නම් මේ වයනයිල් ක්ලෝරයිඩ් කියන එක අපි ඉස්සරහට කතා කරනවා. මේ වයනයිල් ක්ලෝරයිඩ් නිෂ්පාදනය කරන්න භාවිතා කරනවා. ඉස්සරහට කතා කරන්න තියෙන නිසා මම තියලා තියනවා. හයිඩ්‍රජන් වල ප්‍රයෝජන. HCl නිෂ්පාදනයට Cl2 භාවිතා කරනවා වගේ HCl නිෂ්පාදනයට හයිඩ්‍රජන් වායුවක් භාවිතා කරනවා. ඊළඟ අපි මේ පාඩමේ කතා කරනවා පුතේ ඇමෝනියා නිෂ්පාදනය. ඇමෝනියා නිෂ්පාදනයටත් හයිඩ්‍රජන් භාවිතා කරනවා. ඉන්ධනයක් ලෙස භාවිතා කරනවා. රොකට් ආදී. ඊට පස්සේ මෙන්න මේකත් පොඩ්ඩක් මතක තියාගන්න. එළවලු තෙල් හයිඩ්‍රජනීකරණයෙන් මාගරෙන් නිපදෙයි. මම ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඕක කොහොම තියාගන්න. හරි. ඒතරයි බලමු මෙතන අපි සාකච්ඡා කරන තුව මගේ අරපු ටික. එකක් බලන්න බෑ. ඒකත් ඉවර කරලා දෙන්න. නැත්තම් මේක ඉවරයක් නැහැ. හරි. මෙන්න මෙතන පළවෙනි ඡේදය මම අයින් කරනවා. මෙන්න මෙතන මොකද්ද කියන්නේ? නැත්තම් ඔයගොල්ලන්ට සැක නිකන් අවුල් යන්නේ. අවුල් කියන්නේ මේ මම කරේ නැහැ. මෙන්න මෙතන මොකද්ද කියන්නේ? හරි. මෙන්න මෙතන කියනවා පුතේ මෙන්න මෙහෙම කාරණයක්. බෝඩ් එක බලා ගන්න කට්ටියම. දැන් පේනවා සෑහෙන වෙලාවක් ගත වෙනවා මේ කොටසක් ඉවර කරලා දෙන්න. 150ක ප්‍රතිශතයක් ඉතුරු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් දැන් මේ ඔයා දන්නවා රසදිය කෝෂය භාවිතා කරලා අපිට 150 බරාණු 150ක සංයුතියකින් යුක්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා ඉතින් අපිට පොඩි අදහසක් දෙන්න මේ කියන්නේ 150ක බරාණු 150ක සංයුතියකින් යුක්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් කොච්චරක් නිෂ්පාදනය කරාද? මටත් මතක නැහැ. ඒගොල්ලෝ අගයක් දීලා තියෙනවා ද්‍රාවණයකින් මෙට්‍රික් ටොන් 2.25ක් නිෂ්පාදනය කරනවා. නිකන් මේ පාඩම් කරන්න එපා විභාගෙට එහෙම අහන්න. මෙට්‍රික් ටොන් 2.25ක් නිෂ්පාදනය කරනවා. ඔයගොල්ලෝ දන්නවා මේකේ අතුරු පළ විදියට Cl2 සහ හයිඩ්‍රජන් හැදෙනවා මවුල වශයෙන් ගත්තොත් පුතේ එකට එකම පාදයි. හැබැයි බර විදියට ගත්තාම ඒගොල්ලෝ කියනවා පුතේ Cl2 ආසන්නව මෙට්‍රික් ටොන් 1ක්. මෙට්‍රික් ටොන් 1ක්. මේ 2.25ක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරනකොට Cl2 ආසන්නව මෙට්‍රික් ටොන් 1කුත් හැබැයි පුතේ මවුල අනුපාතය එකට එක වුණාට ඔයා දන්නවනේ හයිඩ්‍රජන් වායුවේ බර අඩුයි කියලා. මෙයාගේ මෞලික ස්කන්ධය 71ක් ග්‍රෑම් මවුලයට මෙයාගේ මෞලික ස්කන්ධය 2යි. 2යි. ග්‍රෑම් මවුලයට. ඒ නිසා මේගොල්ලන්ගේ මවුල අතින් පුතේ එකට එක වුණාට ස්කන්ධය අතින් ගත්තාම මේ සංයුතියෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් 2.25ක් නිෂ්පාදනය කරනකොට Cl2 මෙට්‍රික් ටොන් එකකට හයිඩ්‍රජන් වායුව ලැබෙන්නේ කොච්චරද? කිලෝග්‍රෑම් 30යි. කිලෝග්‍රෑම් 30යි. ඒ ගාන හදලා බලන්න ඕන වෙලාවට. දැන් ටිකක් මතකද? ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්න හදන මෙච්චර වල මේ සංඛ්‍යාත්මක කියන්නේ නැත්නම් මතක තියාගන්න සෛද්ධාන්තිකව ගත්තාම මවුල අනුපාතය 1:1යි. මවුල අනුපාතය 1:1යි. මෙයාගේ මෙට්‍රික් ටොන් 2කට බර පැත්තෙන් ගත්තාම ස්කන්ධය පැත්තෙන් ගත්තාම මෙයාගේ මෙට්‍රික් ටොන් 2කට මෙයාගේ කිලෝග්‍රෑම් 30යි. ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න මම මේ සාමාන්‍ය සිලබස් එකේ උගන්වන්න ආසම පාඩමක් තියාගෙන තමයි මම මේ උගන්වන්න ආසම නැති පාඩමක් උගන්වන්නේ යන්නේ. මම දන්නවා මම මේක තියාගත්තොත් මේක පස්සට යනවා කියලා. මම ඒකයි මේක උගන්වන්නේ ඔයාලට කම්මැලි තමයි කරන්න දෙයක් නැහැ. නමුත් මේක හොඳ ප්‍රශ්න ලකුණු ගන්න පුළුවන් පාඩමක් නේ. මේක කොයි වෙලේ හරි අපේ පිළිරට ඉන්න පුළුවන්. මමත් ඇත්තටම උගන්වන්න ආස තමයි කියන්න කැමති නැතර ඔයාලා කම්මැලි වෙන්න බලන්න. ඇත්ත කතාව මම ෆිසිකල් උගන්වන්න ආසයි. අංක 1ට ඊට පස්සේ ඕගනික් උගන්වන්න ආසයි, ඉනෝගනික් උගන්වන්න ආසයි. කර්මාන්ත උගන්වන්න ආස නැහැ. නම් තුනේ උගන්වන්න. හරි. දැන් එන්නේ එහෙම කාරණයක් කියලා. ඒ නිසා ඒකට ඒතන එහෙම ඡේදය එහෙම එකක් තියෙන. ඒ නිසා ඒක මේ කටපාඩම් කරගන්න ඕන එකක් නෙවෙයි. හැබැයි ඒගොල්ලෝ විභාගයට අහන්න පුළුවන් පොඩි තරක් වෙන්නවා. මෙන්න මේ දර හයිලයිට් කරගන්න ඕන. ඒගොල්ලෝ කියනවා මොකද සෛද්ධාන්තිකව ප්‍රතික්‍රියාව ලියපුවාම බලන්න කෝෂ ප්‍රතික්‍රියාව ඒ Cl2 සහ H2 අතර මවුල අනුපාතය 1:1යි. 1:1යි. හැබැයි අපි කෝෂයෙන්
Cl2 සහ H2 එකතු කරගත්තොත් පුතේ අපිට එකට අනුපාතයෙන් එකතු කරගන්න බැයිලු Cl2 පොඩ්ඩක් අඩු වෙනවලු. හයිඩ්‍රජන් අපි එකතු කරගන්න හයිඩ්‍රජන් මවුල වලට වඩා Cl2 මවුල පොඩ්ඩක් අඩු වෙනවා. අන්න ඒක කියලා පොඩ්ඩක් highlight කරගන්න. ඒකට හේතුව පුතේ මේ Cl2 ඒ ද්‍රාවණය තුලම Cl2 හැදෙන්නේ අර බ්‍රයින් ද්‍රාවණයේ තියෙන ඇනෝඩ් කුටියට තුලනේ. ද්‍රාවණය තුලම Cl2 දිය වෙනවා. ඒ දිය වෙන නිසා ප්‍රතික්‍රියාවේ මවුල අනුපාතය එකට එක වුණාට මේ හැදෙන Cl2 හයිඩ්‍රජන් එක්ක එකට අනුපාතයෙන් එකතු කරගන්න බැයිලු. එකතු කරගත්තොත් එකතු කරගන්න මැන්නොත් එකතු කරගන්න හයිඩ්‍රජන් මවුල වලට වඩා එකතු කරගන්න තියෙන Cl2 මවුල අඩු වෙනවා. ඒකට හේතුව කියලා තියෙනවා Cl2 ද්‍රාවණය තුල දිය වෙනවා. දැන් මේ ඡේදය හරිනේ. ඔන්න මේ ඡේදය ඉවරයි. හරි. මේ ඡේදය ඉවරයි. right. මම ටක් ගාලා අයිනික සමතුලිතතාවට එන්න. මේ ඡේදය ඉවරයි. මේ ටික හරිනේ. ඒ ටික හරිනේ. එතන ආරයි. මෙන්න මේ කොටස. මේ ඡේදයක් කියලා දෙන්නම්. මේ ඡේදය. දැන් ඔයාලට කිව්වා මේක පොඩ්ඩක් ඔයාලගේ ෂෝට් නෝට් එක ගන්න ගත්තම ප්‍රාචීන කෝෂයයි පටල කෝෂය තියෙනවනේ. ඒකවල කියන ප්‍රාචීන කෝෂය සහ පටල කෝෂය එක වගේ වෙනසක් තියෙන්නේ. පටල කෝෂයේ පටලයක් තියෙනවා, ප්‍රාචීන කෝෂයේ ප්‍රාචීරයක් තියෙනවා. හරිද? මම මේ නිකන් ඔයාලට දැන් අර ඇඳ විදිහට වදින්නේ. ඇත්තරම් භාවිතා කරන කෝෂය මේ වගේ නොවෙන්න පුළුවන්. මම නිකන් මෙහෙම ඇඳලා දාන්නම්. දැන් මෙන්න මෙතන තියෙන්නේ ප්‍රාචීරයක් තියෙනවා. ප්‍රාචීරය. මේ ප්‍රාචීරයක් භාවිතා කරනකොට තියෙන පොඩි විශේෂත්වයක් පුතේ ඇනෝඩයට පුරවන ද්‍රාවණයේ මට්ටම පොඩ්ඩක් උඩින් තියාගන්න. ඕක තමයි ඔතන කියන්නේ. මම දැන් ඔයාලා තනියම ගියොත් බලන්න මේ මොන අප්‍රාංශයක්ද කියලා. ඒ නිසා මම ඔයාලට ඒක කියලා දානවා. ඇනෝඩ කුටීරයේ ද්‍රාවණය කැතෝඩ කුටීරයේ ද්‍රාවණය උඩ ඉහළගේ තියාගන්න. ඔන්න ඔක වෙනස. ඒතර වෙනස්කම් දෙකක් අපිට කතා කරන්න. එකක් තමයි අරකේ පටලේ වෙනකොට මේක ප්‍රාචීරයක් භාවිතා කරනවා. ඊට අමතරව මේ ඇනෝඩ කුටීරය ඇනෝඩ් කුටීරය කියලා කියන්නේ පුතේ ඇත්තට මේක තමයි සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය තියෙන්නේ. මේක බ්‍රයින් තියෙන්නේ. මේක තමයි ජලය. එතකොට මෙන්න මේකෙදි මොකක්ද වෙනවා කියන්නේ? මේ විදිහට ඇනෝඩ් කුටීරය තුළ ද්‍රාවණය ඉහළගේට තියාගත්තාම පුතේ ද්‍රව ස්ථිතික පීඩනයක් හට ගන්නවා. ද්‍රව ස්ථිතික පීඩනයක්. ඒ ද්‍රව ස්ථිතික පීඩනය මොන වගේද නිකන් මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මේ සෝඩියම් ධන අයන දවා දන්නවනේ. මේක තමයි මේ කැතෝඩ කුටීරය. ඔයාලා දන්නවා කෝෂය මොකක් වුණත් කැතෝඩ කුටීරයට තමයි පුතේ OH- අයන ජනනය වෙන්නේ. මේ ද්‍රව ස්ථිතික පීඩනයේ හේතුවෙන් මේ සෝඩියම් ධන අයන තල්ලු වෙලා යනවලු මේ කුටීරයට. දැන් අරගෙන සෝඩියම් ධන අයන වලට මොකදුනේ පුතේ අර ප්‍රාචීරයේ තියෙන සිදුරු වල තියෙන ඍණායන ඔබ්බවල ඒ ඍණායනයිසින් ඇති කරන ඍණ විද්‍යුත් ශ්‍රේෂ්ඨ නිසා සෝඩියම් ධන අයන ඇදිලා සිදුරෙන් ගියා කැතෝඩ කුටීරය තුල. ඒ වගේම OH- අයන විකර්ෂණය කරනවා. මේකදී මෙන්න මේ ද්‍රව ස්ථිතික පීඩනය මේ ද්‍රව මට්ටම ඉහළගේක තබා ගැනීම නිසා හටගන්න ද්‍රව ස්ථිතික පීඩනය නිසා සෝඩියම් ධන අයන කැතෝඩ කුටීරය තුලට යනවලු. ඒ වගේම ද්‍රව ස්ථිතික පීඩනය විසින් OH- අයන එක යන එක නවත්තනවා. මෙන්න මේක චුට්ටක් නිකන් ඔයගොල්ලෝ ඕනනම් දාගන්න. ඒ ඡේදයේ පැහැදිලි ගන්න ඕක. ප්‍රාචීන කෝෂය කියලා ඇටි ලියා ගන්න. ප්‍රාචීන කෝෂයේ මේ තියෙන ඇනෝඩ කුටීරය, මේ තියෙන කැතෝඩ කුටීරය, මේ පැත්තේ ජලය තියෙනවා, මේ පැත්තේ බ්‍රයින් ද්‍රාවණය තියෙනවා. බ්‍රයින් ද්‍රාවණයේ මට්ටම ජලයේ මට්ටමට වඩා ඉහළයි. ද්‍රව ස්ථිතික පීඩනයක් හට ගන්නවා මම මේ නිකන් ලියලා තියෙන්නේ. ද්‍රව ස්ථිතික පීඩනය. ඒ ද්‍රව ස්ථිතික පීඩනය නිසා සෝඩියම් ධන අයන මේ පැත්තට තල්ලු වෙනවා. ඒ ද්‍රව ස්ථිතික පීඩනය නිසාම OH- අයන මේ පැත්තට එන එක නවතිනවා. ඒ විදිහට තමයි පුතේ ප්‍රාචීරය හරහා සෝඩියම් ධන අයන මේ පැත්තට යවන්නේ සහ OH- අයන මේ පැත්තට එන එක නවත්තන්නේ. ඊට අමතරව මේකෙන් Cl2 නිෂ්පාදනය වෙනවා, මේකෙන් හයිඩ්‍රජන් නිෂ්පාදනය වෙනවා. ඒක සමානයි. කෝෂ ප්‍රතික්‍රියාව සමානයි. කෝෂ ප්‍රතික්‍රියාව වෙනස් වෙන්නේ. කෝෂ ප්‍රතික්‍රියාව වලට මේකම තමයි. දෙකක් සෝඩියම් ක්ලෝරයිඩ් ධන, දෙකක් ජලය, දෙකක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන, Cl2 ධන H2. ඒක වෙනස් වෙන්නේ නැහැ. අර ප්‍රධාන වෙනස්කම් වල තියෙන්නේ ප්‍රාචීරයක් භාවිතා කිරීම සහ ද්‍රව මට්ටම් දෙක එකිනෙකට වෙනස් මට්ටම් වල පවත්වා ගැනීම. එතනදී මේ ඇනෝඩ කුටීරයේ සිට කැතෝඩ කුටීරයට සිට ක්‍රියාත්මක වෙන ද්‍රව ස්ථිතික පීඩනයක් ඒ පීඩනය හරහා සෝඩියම් ධන අයන තල්ලු කරනවා. කැතෝඩ කුටීරයේ පැත්තට OH- අයන ඇනෝඩ කුටීරයේ පැත්තට එන එක නවත්තනවා.
එතන මේ ඡේදයේ එහෙම එකක් තියෙන්නේ. මම බෝඩ් එකේ උඩ ස්ක්‍රීන්ෂොට් එකක් අයින් කරන්නම්. මට පේන්නේ නැතුව ඇති. හරි. හරි මම කටියරම් පේන්න කියන්නද? අර වගේ මම කෝෂයන්ද මේ මැද්දේ තියෙන එක නම් කරා ප්‍රාශීරය කියලා. ප්‍රාශීරය. මේ පැත්ත කැතෝඩ කුටීරය කියලා නම් කරා. මේ පැත්ත ඇනෝඩ කුටීරය කියලා නම් කරා. ඇනෝඩ කුටීරයේ තියෙන ද්‍රාවණයේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් බ්‍රයින් කියලා නම් කරා. ඒක ඉහළ අගයක තියාගත්තා. ඉහළ මට්ටම. කැතෝඩ කුටීරයේ තියෙන ජලය පහළ අගයක තියාගත්තා. මේ මට්ටම ඉහළ නිසා මේ දිශාවේ සිට මේකට ඇනෝඩ කුටීරයේ පැත්තේ සිට කැතෝඩ කුටීරයේ පැත්තට ද්‍රවස්තික පීඩනයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ද්‍රවස්තික පීඩනයේ හේතුවෙන් සෝඩියම් තරායන පල් වෙලා යනවා කැතෝඩ කුටීරයේ පැත්තට. ඒ ද්‍රවස්තික පීඩන නිසාම OH- අයන කැතෝඩ කුටීරයෙන් ඇනෝඩ කුටීරයට එන්නේ නැහැ කිව්වා. ඊට අමතරව Cl2 ඇනෝඩ කුටීරයේ නිෂ්පාදනය වීම, H2 කැතෝඩ කුටීරයේ නිෂ්පාදනය වීම, කෝෂ ප්‍රතික්‍රියා, ඔක්සිකරණ හරණ අර්ධ ප්‍රතික්‍රියා ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒවා වෙනස් වෙන්නේ. ඒතර ඒ ඡේදය පොඩ්ඩක් අන්න ඒකට වෙන් කරගන්න මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් මගෙන් ආයෙ අහන්න. මගෙන් ආයෙ අහන්න. ඔයාලා පොඩි නෝට් එකක් නිකන් හදාගන්න. ඊට පස්සේ මම ඉන්නවනේ ඕනලා ප්‍රශ්න අහන්න පුළුවන් ඔයගොල්ලන්ට. එහෙනම් මෙන්න මේ ඡේදය එහෙම එකක් තියෙනවා. ඕනනම් කියවලා බලන්නකෝ. මේ තියෙන වචන මේ ද්‍රවස්ථිතික පීඩනයේ බලපෑමක් ඇත. කැතෝඩ ද්‍රාවණයේ සිට ඇනෝඩ කුටීර ද්‍රාවණය දක්වා OH- අයන සංක්‍රමණය වීම වැළැක්වීමට ඒ ද්‍රවස්ථිතික පීඩනයේ බලපෑම හේතු වෙ තියෙනවා. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ හරිය තියෙනවා පොඩි කාරණා ටිකක්. මොනවාද මේ උගන්ලා තියෙන මේ මෙතන? හරි. මේ හරිය මං ඇරියනේ පොඩි කාරණා ටික. අන්න ඒ ටික කියලා දීලා ඉවර කරන්නම් මේක. හරි. මේගොල්ලෝ කියනවා මුදේ ඇත්තටම කැතෝඩ කුටීරය තුල මෙහෙම දෙයක් ලුවෙන්නේ. මම දන්නේ නැහැ ඔහොම එකක් අර කලින් ගන්න වෙනවා මේ පාර සිලබස් එකට තමයි හැල්ලක් දාලා තියෙන්නේ. මට බොහෝ විට ෂුවර් මෙම්මයි උගන්නන කෑල්ල විභාගෙට අහන්නේ නැහැ. හරි. ඒ නිසා ඔයාලා මේ කැතෝඩ ප්‍රතික්‍රියාව උගන්නනකොට වෙනස් කරන්න බෑ. ඒකවල මෙහෙම කියනවා මුදේ. කැතෝඩය තුලදී සිද්ධ වෙන ක්‍රියාවලිය තව පොඩ්ඩක් විග්‍රහ කරලා තියෙනවා. මෙන්න මෙහෙම එකක් කියන්නේ. ඔයාලා හදිස්සියවත් කියවුවොත් මම මෙතන නෝට් එකකට උදව්වට ගන්නවා. දැන් ඔයාලා දන්නවා නේද පුතේ? ජලය සංයනීකරණයට ලක් වෙලා H+ අයන සහ OH- අයන හදනවනේ. ඊට පස්සේ පුතේ මේ කැතෝඩයේ අසලදී මොකද වෙනවා කියන්නේ? කැතෝඩය ඍණාරෝපිතයි. එතකොට මෙන්න මේ ජලය විසින් සපයන H+ අයනලු ඉලෙක්ට්‍රෝන අරගෙන H2 බවට පත් වෙනවා. දැන් මොකද වෙනවා කියන්නේ ඒගොල්ලෝ ලේචක්‍රීය මූලධර්මයෙන් මේක පැහැදිලි කරන්න පුළුවන්. මෙයා විසින් විඝටනය කරලා දෙන H+ අයන සාන්ද්‍රණය අඩු වෙනවා කියලා කියන්නේ ලේචක්‍රීය මූලධර්මයට අනුව මොකද වෙන්නේ? ඒ අඩු වෙච්ච H+ ව නැවත ජනනය කිරීමට සමතුලිතතා ලක්ෂ්‍ය මේ පැත්තට බර වෙනවා. නැත්නම් සුද්ධ ප්‍රතික්‍රියාව මේ පැත්තට ගමන් කරනවා. ඒ නිසා මොකද වෙනවා කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පටන් ගන්නවලු පසු ප්‍රතික්‍රියාව අහෝසි වෙනවා. ඒ කියන්නේ අත්ත කතාව අර ජලයේ විඝටනයේ ප්‍රතිවර්තයයි සමතුලිතයක් විතර ලියන එක මෙතනින් මේ කැතෝඩයේ අසල H+ අයන ඉලෙක්ට්‍රෝන අරගෙන H2 බවට පත් වෙනකොට පුතේ මෙතන H2 සාන්ද්‍රණය අඩු වෙනවා. H2 සාන්ද්‍රණය අඩු වෙනකොට H2 නෙවෙයි sorry H+ සාන්ද්‍රණය අඩු වෙනවා. ඒ අඩු වෙන H+ සාන්ද්‍රණය නැවත වැඩි කරන්න හේතු වෙනවලු කොහොමද වැඩි කරන්නේ? මේ ජලයේ විඝටනය වෙවි ඉස්සරහට යනවා. එහෙනම් පුතේ කැතෝඩයේ අසල මේ ප්‍රතික්‍රියාව දිගින් දිගටම සිද්ධ වෙන්න ජලය මොකද කරන්නේ? පසු ප්‍රතික්‍රියාව අමතක කරලා හිටු කියලා H+ අයන හදනවා. ඒතකොට මේ හිටු කියලා H+ අයන හදනකොට පසු ප්‍රතික්‍රියාව අමතක කරන්න පුළුවන්. දැන් පසු ප්‍රතික්‍රියාව පැත්තකින් තියෙන ප්‍රතික්‍රියාව ඉස්සරහට සිද්ධ වෙනවා. හරි? ඉතින් අවසානට බලපුවාම ඉතින් කැතෝඩයේ අසල ඒගොල්ලෝ ඒ නිසා මෙන්න මේ ප්‍රතික්‍රියාවක් දීලා දෙනවා. ඒ නිසා ඒගොල්ලෝ තනින් කියනවා මේ කැතෝඩයේ අසල H+ අයන H2 බවට පත් වෙනවා. H+ අයන H2 බවට පත් වෙනවා. H+ අයන H2 බවට පත් වෙනවා. ඔයාලා එහෙම වුණොත් බය වෙන්න එපා. ඒ H+ අයන දෙන්නේ ජලයේ සංයනීකරණය කියලා ගන්න. හැබැයි ඉතින් ඔයාලට තේරෙනවා පුතේ අවසාන මොකද්ද වෙලා තියෙන්නේ? මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරොත්
මොකද වෙලා තියෙන්නේ? මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරලා මොකද වෙලා තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා. එතන මෙතන H+ දෙකක් දෙන්න පුතේ මේක දෙකෙන් වැඩි කරන්න. මේකත් දෙකෙන් වැඩි කරන්න. මේකත් දෙකෙන් වැඩි කරන්න. අවසාන මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරපුවාම H+ කැපිලා ගිහිල්ලා අවසානට ආයේ කැතෝඩය අසල සිද්ධ වෙලා තියෙන ප්‍රතික්‍රියාව දෙකක් H2 දාන දෙකක් ඉලෙක්ට්‍රෝන H2 දාන දෙකක් OH- බවටපත් වෙනවා. දැන් තේරුණාද? ඒ නිසා ඔය නෝට් එකේ කොතනකදී හරි ඒගොල්ලෝ කිව්වොත් කැතෝඩය අසල H+ H2 බවටපත් වෙනවා කියලා. ඒගොල්ලෝ ඒ H+ අරන් තියෙන පුතේ ජලයේ අයනීකරණය. හැබැයි මතක තියාගන්න ඒ විදිහට H+ H2 බවටපත් වෙනවා කියලා ගත්තත් ඒ H+ දෙන ජලයේ අවසාන බලපුවම ජලය තමයි පුතේ කැඩලා තියෙන්නේ. ජලය තමයි කැඩලා තියෙන්නේ. ඒ නිසා අපේ සමස්තයක් විතර මේ ප්‍රතික්‍රියාව කැතෝඩ ප්‍රතික්‍රියාව විතර ලියන්න පුළුවන්. ඒත් වෙනස් වෙන්නේ නැහැ දැක්කම. ඒ නිසා නෝට් එකේ තනින් තන H+ අයන H2 වෙනවා H+ අයන H2 වෙනවා කියලා බය වෙන්න එපා. බය වෙන්න එපා. ඊළඟට ඔය නෝට් එක කියවනකොට ඔයගොල්ලන්ට එපා වෙන තරක් තමයි ඔය කෝෂයේ මේ පැත්තේ ධන ගතියක් තියෙනවා මේ පැත්තේ ඍණ ගතියක් තියෙනවා කෝෂයේ විද්‍යුත් වශයෙන් උදාසීන වෙන්න ඕන ඔය බයිල ගැන වැඩි හිතන්න යන්න එපා. සරලව මෙච්චරයි මතක තියාගන්න තියෙන්නේ. බලන්න ඔයගොල්ලෝ නිකන් මාත් එක මෙහෙම කියන්න පුළුවන්ද කියලා. ඇනෝඩ කුටීරේ පැත්ත. ඒ කියන්නේ Cl- අඩු වෙනවා, ඍණ ගතිය අඩු වෙනවා, සෝඩියම් ධනායන ඉතුරු වෙනවා, ධන ගතිය වැඩි වෙනවා. අනිත් පැත්තේ ජලය විසින් OH- අයන හදනවා. ඒතකොට කැතෝඩ කුටීරේ පැත්තේ ඍණ ගතිය වැඩි වෙනවා. වැඩි වෙන ධන ගතියට හරියන්න වැඩි වෙන ඍණ ගතියක් තියෙනවා. ඒ නිසා සමස්ත කෝෂය උදාසීනයි. ඒ ධන මෙහෙන් අර පැත්තේ ධන වැඩි වෙනකොට මේ පැත්තේ ඍණ වැඩි වෙනවා සමස්ත කෝෂය උදාසීනයි. ඒ වගේම ඔයාලට කියා ගන්න පුළුවන් වෙන සරල වචනේ මේ පැත්තේ OH- නිසා ඍණ ගතියයි මේ පැත්තේ සෝඩියම් ධන නිසා ධන ගතියයි අර විභව වෙනසක් තියෙනවා. පටලය යනවා. විභව වෙනසක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට සෝඩියම් ධනායන පටලය හරහා මේ පැත්තට එනවා. හැබැයි මේ වර්ණීය පටලේ OH- අයන වලට මේ පැත්තට යන්න දෙන්නේ නැහැ කියලා. මේ පැත්තට යන්න දෙන්නේ නැහැ. ඔන්න ඔච්චරයි ඔතන මතක තියාගන්න. වෙන මුකුත් ඔය රිසෝස් බුක් එකේ තියෙන වැල් බයිලා කියවන්න යන්න එපා. පැහැදිලිද? right. එහෙනම් අපි මේ කොටස අවසන් කළා අනිත් සම්පූර්ණ කරලා. ටග්ගාල කරුණාවට කියන්න අවසන් කරු මාතෘකාව දෙන්නාද කියලා. දැන් ඔයාලට මෙහෙමයි මම අභ්‍යාස මාලාවේ වෙන ප්‍රශ්න වලට උත්තර ටික ලියා ගන්න පුළුවන් නම් ඒ ඇති. නෝට් එක කියවලා හරි කමක් නැහැ. අභ්‍යාස මාලාවේ වෙන ප්‍රශ්න ටික උත්තර ටික ලියන්නකො. එහෙම ලියන්න පුළුවන් මට්ටමක දිනනවා ඒ ඇති. හරි.